මේක හරීම සියුම්. රූපයන් කිරීම, රූපයන්ගේ ක්‍රියාකලාපය, රූපයන් වෙන ස්වභාවය, ලක්ෂණ, ඒවා අපි හිතාගෙන ඉන්න ඒවා නෙවෙයි. ඒක කරන තව ඔය කලාප ඊට පස්සේ රූප නිෂ්පාදනය, ඔය හැටි තව කුඩ මාස ගානක් කතා කරන්න පුළුවන් රූප සම්බන්ධයෙන් විතරක්. ඉතින් මේ එහෙම කතා කළත් මේක ඉවර වෙන්නේ නැහැ. වේගවත් වූ හිතක් ඇති, වේගවත් ප්‍රඥාවක් ඇති සීඝ්‍ර ප්‍රඥ බුදුරජාණන් වහන්සේනේ මේක අවබෝධ කරගත්තේ. ඉතින් අපි මේ ධර්ම කොටස් අපේ පිරිසට ප්‍රමාණවත්, ඒ වගේම මූලික දැනුමක් ලබා ගැනීමට ප්‍රමාණවත් වෙන පරිද්දෙන් අපි කොටස් කියලා ඊට පස්සේ එක එක කාණ්ඩ අරගෙන අපිට විශේෂිත සාකච්ඡාවල් පවත්වන්න පුළුවන්. ඉතින් අද මේ පින්වතුන්ට මම පොඩි කොටසක් කියනවා, මේ කරුණු කීපයක්. ඒ තමයි බලන්න අපේ හිත යම්කිසි දෙයක් අල්ලන තාලේ, අපේ හිත යම්කිසි දෙයක් ග්‍රහණය කරගන්න තාලේ. මේ තමන්ගේ අම්මා ඉන්නවනේ, මව්තුමිය. ඒ මව්තුමිය බලන්ට යනවා. ඒ වගේම මව්තුමිය හිතනවා. මව්තුමිය තමන්ගේ අම්මව බලන්න යනවා. ඊළඟට අම්මා තමන් ගාව නැහැ, තමනුත් අම්මා ගාව නැහැ. දුර ඉඳලා අම්මා ගැන හිතනවා. ඊළඟට අම්මා නැති වුණාට පස්සේ, මිය පරලොව ගියා පස්සේ, ඒ අම්මගේ යම්කිසි ස්වභාවයක් හිතනවා. මේ ටික ඔක්කොම කරන්නේ හිතින්. අම්මා බලන්න යනකොට අම්මා බලනවායි කියලා අපි දකින්නේ චක්කු විඥාන පහල කරනවා ඒ රූපකායට සම්බන්ධව. ඊළඟට අම්මා ගැන හිතනවා කියලා කියන්නේ අම්මගේ රූපකය හිතනවා, අම්මගේ වචනේ හිතනවා, අම්මගේ ක්‍රියා ස්වභාවය හිතනවා. ඊළඟට මිය පරලොව ගියාන් පස්සේ ඒ මව්තුමියගේ ගුණය හිතනවා. ජීවත් වෙලා ඉන්නකොටත් හිතනවා. මේ වැඩි මහ පුදුම දෙයක්. මේ මව්ගේ ළඟ තිබෙන ගුණය කියන එක අර රූපස්කන්ධයෙන් වෙන් කරගෙන, ඒ ක්‍රියාධර්ම තුලින් වෙන් කරගෙන අම්මගේ තිබෙන ගුණය කියන එක හිතට පෙරාගෙන, වෙන් කරගෙන, හිතට දාලා හසු කරලා ගන්න පුළුවන් ගතියක් මේ හිතේ තිබෙනවා. එහෙම නිකන් ගුණය බේරලා, ගුණය නිකන් රූපස්කන්ධයෙන් ඒ කායික ක්‍රියාවලින්, වාචසික වචන වලින් පෙරලා මේ අරගෙන මෙන්න මේක තමයි අපේ අම්මගේ හැටි, මේක තමයි අපේ අම්මගේ ස්වභාවය කියලා මව්තුමියගේ තිබෙන ගුණය පෙරා ගන්න පුළුවන් හැකියාවක් අපේ හිතේ තියෙනවා. ඔන්න බලන්න මේ ස්වභාවය. ඒ වගේම තමයි අපි හැබැයි එහෙම පුළුවන්කම තිබුණාට එතනින් එහාට හිතන්නේ. පොඩ්ඩක් දුර ගිහිලා නැවතලා ආපහු වෙනවා. අපි යම්කිසි ලෙඩකට බෙහෙතක් ගන්නවා. ඒ ලෙඩේට බෙහෙත ගත්තාන් පස්සේ ඒකට අපි තුමු කසායක් බොනවා කියලා. කසායට ඉතින් ඒකට ගන්න මුල්, කොළ, දළු, පොතු, ඉතින් ඒ වගේම ඇට වර්ග තිබෙනවා නම් ධාන්‍ය ඒවා, ඒ වියලි දේවල්, අමු දේවල්, ඇඹුල් දේවල්, තිත්ත දේවල්, ගස් වලින් ගන්න දේවල්, වැල් වලින් ගන්න දේවල්, ඉතින් ඔය වගේ සම්භාරයක් තියෙනවා. ඉතින් ඒවා මිශ්‍ර කරලා අපි මේ බෙහෙතක්, ඖෂධයක් හදාගෙන
සායක් හදාගෙන බෙහෙතක් හදාගෙන මේ බෙහෙතේ ಗುಣ කියනවා. මේ බෙහෙතේ තිබෙන ගුණය අපි කතා කරන්නේ අර බෙහෙතත් අයින් කරලා. ඒ වගේම ලෙඩෙත් අයින් කරලා. ඒ බෙහෙත හින්දා මෙන්න මේ වගේ ගුණ ස්වභාවයක්, මේ වගේ පහසු ස්වභාවයක්, මේ වගේ හොඳ කායික මේ අපහසුතාවයේ දුරු වීමක් මේ විදිහට වෙනවා කියන එක හිතාගෙන ඒ හිතා ගැනීම තුලින් තමයි අර බෙහෙතේ ගුණය අපි පෙරාගන්නේ. බෙහෙත කියන එක මේ වතුරක් හරි ද්‍රව්‍ය මොය කොළ මුල් පොතු දළු හැටෙන් හරි රූප වශයෙන් තියෙනවා. නමුත් ඒකේ ගුණය අර ලෙඩේට සම්බන්ධ කරලා මේ තෝරගන්න, පෙරාගන්න, බේරගන්න ගතියක් අපේ හිතේ තිබෙනවා. ඒක මහා පුදුම බලයක්. ඔය වගේ ගතියක් තිබෙනවා. ඉතින් මේ ඔය කියන මේ උදාහරණ උපමා දෙකේ ආධාරයත් උපකාරයත් ඇතුව අපි මේ රූප සම්බන්ධව කතා කරන්නා වූ මේ මණ්ඩියට ගියාම ඒ රූපවල තිබෙන්නා වූ යම්කිසි ආකාර විශේෂයක්, ගති විශේෂයක් තියෙනවා. අපි පටන් ගත්තේ රූප 28ක් කියලා. ඒ රූප 28 වෙන වෙන ගති ස්වභාව තිබෙනවා. ඒ වෙන වෙනම තිබෙන්නා වූ ගති ස්වභාව වල තියෙන ලක්ෂණය, ඒ වගේ තිබෙන්නා වූ ගතිය, ඒ වගේ තිබෙන්නා වූ ස්වභාවය හොඳට අල්ලගන්න හැකියාවක්, පුළුවන්කමක් අපේ හිතට තිබෙනවා. ඒ පුළුවන්කම අපි මේ දේශනාවල් තුලින්, අසා ගැනීම තුලින් ඒක අවදි කරගන්න ඕන. ඒක නිදාගෙන ඉන්නේ. ඒ හැකියාව හිතේ තිබුණට ඒක තදබල නින්දක ඉන්නේ. අවදි වෙලා ඉන්නේ කී අනිත් එක්කෙනා. ඒක මේ වහනේ ගතිය. ඒ නිසා මේ නිදාගෙන ඉන්න අර ධර්මය, ඒ කියන්නේ ලක්ෂණේ තේරුම් ගන්න හැකියාව අපි නැගිටවන එක, අවදි කරවන එක තමයි මේ තුලින් මේ කරන්නේ. අද කරන්නේත් ඒකයි. දැන් අද මේ රූප ස්වභාව අපි කතා කළා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි මේ රූප ගැන කතා කරේ පහුගිය ටිකේ. කොහොමද? එක විදිහකට කතා කළා මේ රූප එක එකක් පාසා. පඨවි කියන්නේ කුමක්ද? ආපෝ කියන්නේ කුමක්ද? තේජෝ කියන්නේ මොකක්ද? ඊට පස්සේ වායෝ කියන්නේ මොකක්ද? චක්කු ප්‍රසාදේ කියන්නේ මොකද්ද? සෝත ගාන જીවහා කාය, ඊළඟට භාව රූප, ස්ත්‍රී භාව, පුරුෂ භාව, ආකාස ආදී ජීවිතයේ ওই විදිහේ එක එක කියාගෙන ගියා. ඊට පස්සේ වල තිබෙන්නා වූ මේ තවත් වෙනස්කම් ප්‍රභේද, ඇතුළත තිබෙන රූප, පිටත තිබෙන රූප, ඊට පස්සේ කලාප කියලා જાතියක් කිව්වා. ඊට පස්සේ මේ සුද්ධාස්තක වශයෙන්, ඊට පස්සේ ඔය ගොඩවල් හැටියට, ඊට පස්සේ කිව්වා රූප උපදින විදිය කිව්වා. ඒ කියන්නේ කර්මයෙන් රූප හැදෙන හැටි, චිත්තයෙන් රූප හැදෙනවා. ඊට පස්සේ ඍතුයෙන්, ආහාරයෙන් රූප හැදෙන හැටි ওই විදිහට කතා කළා. ඊට පස්සේ ඒ රූප ප්‍රවෘත්ති වෙන තාලෙ, එහෙම නැත්නම් ඒවා හටගෙන පවතින තැන් ගැන කිව්වා. හටගන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? කොච්චරක් තියෙනවද කියලා. හැබැයි ඒක මහා විශාල පරාසයක් තියෙන ඔය පසුව කියපු ටික. ඉතින් ඕක තේරුම් ගත්තාම මේ රූප කියලා කියන જાති මේ අපි මේ ඕලාරිකව ලොකුවට මහා ගුරුසුවට දැක්කට කිව්වට මේ වගේ තියෙන පුදුම විදිහේ සියුම් වෙච්ච ආකාර විශේෂ, ශක්ති විශේෂ, ගති විශේෂ. මේ විදර්ශනා නුවණකට දැස ගන්නකොට, විදර්ශනා නුවණකින් මේ රූප හොයන්න ගියන් පස්සේ අපි ওই බලන තාලේ ඔය මහා ලොකු ಜಾති ඕකාසේ නෑ. මේ වගේම හරියට කියනවනම් මේ
පෙරිලා ගිහිල්ලා සම්පූර්ණව නිකම් අන්තිමටම සියුම් වෙච්ච ගතියක තමයි මේ විදර්ශනා නුවණින් මේ රූපය ස්පර්ශ කරන්නේ. එතන තියෙන යම්කිසි ගති විශේෂ ශක්ති විශේෂ මාත්‍රයක් පමණයි. ඔතෙන්ට යනකල් ඕක කඩන්න ඕන. ඔතෙන්ට යනකල් මේ රූපය කඩාගෙන බෙදාගෙන බිඳගෙන යන්න ඕනේ. එහෙම බෙදන්න පුළුවන් නම් බිඳ ගන්න පුළුවන් නම් තමයි අපේ හිත දක්ෂයා වෙන්නේ. ඉතින් මේ බෙදන්න පුළුවන් අන්තිමටම බෙදන්න ඕනේ. බෙදාගෙන ගිහිල්ලා අන්තිමටම ගිහිල්ලා ඒ ලක්ෂණේ දැකලා ඊට පස්සේ එතනින් එහාට ය아가න්න තියක් නෑ අතහැර දාන්න. ඔන්න ඕක ওই විදිහයි කියලා. ඉතින් අද මම මේ පින්තුන්ට මේ පොඩි ප්‍රශ්න කිරීමකුත් කරලා මට දැනගන්නත් අවශ්‍ය වෙනවා. අපි මේ අභිධර්ම වැඩසටහන හරහා මේ දක්වාම අපි කියපු දේවල් තිබෙනවා. මං හිතනවා සජීවීව අපි මේ පින්වතුන් ආමන්ත්‍රණය කරනකොට ඒ කියලා දෙන දේවල් තුලින් යම් අවබෝධයක් ලබා ගන්නට ඇති, වැටහෙන්න ඇති, තේරෙන්න ඇති. සමහරලාට අමාරු අපහසුකම් වෙන්න ඇති. ඒ වගේම ඔය ගුවන් විදුලියේ අන්තර්ජාලයේ තිබෙන දේශනාවල් අපේ පින්වතුන් අහන්නට ඇති. නැවත තේරුම් ගැනීම සඳහා ඒවත් හොඳයි. මේ අද මේ පින්වතුන්ට මේ මම ඔය පළමුවෙන් ඔය මව් ගුණය කිව්වේ සහ බෙහෙත්වල ගුණය කිව්වේ හිතේ තියෙන ශක්තිය. ඒකේ ආධාරයෙන් මම මේ වෙලාවේ කිව්වේ රූප ස්වභාවයන්ගේ තිබෙනා වූ ගුණය කියන එක ගතිය ඒ ලක්ෂණ ස්වභාවයේ හිතට ටක් ගාලා අර ගුඩින් අයින් කරලා පෙරා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අපි හිත දක්ෂ කරන්න ඕනේ, කුසලයට හදන්න ඕනේ. මේ අපි මේ දක්වා කියාගෙන ආවා සිත ගැන, චෛතසික ගැන, රූප ගැන. නොකිය හිටියේ මොකද්ද? මේ නිවන ගැන. නිවන ගැන ගුණ විශේෂයක් පමණක් කියන්න පුළුවන්. මේ ගුණ විශේෂයක් කියන්න පුළුවන් නිවන ගැන. එතනින් එහාට දෙයක් කියන්න බෑ. හේතුව නිවන අවබෝධ කරගන්න ඕන දෙයක් නේ. දැන් නිර්වාණය කියන එකේ තිබෙනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. ඒ කියන්නේ එහෙම කියන්නේ මේ නිර්වාණයේ ලක්ෂණ දෙකක් එහෙම නෙවෙයි. මේ නිර්වාණයේ ඒක ලක්ෂණයි, ශාන්ති ලක්ෂණයි, වූපසම ලක්ෂණයි, අසංකත ස්වභාවයයි තියෙන්නේ. නමුත් නිවන් දෙකක් යයි කියලා කියනවා. මොකද්ද? සෝපාදිශේෂ නිර්වාණ ධාතුව සහ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම නිර්වාණ ධාතුවේ තිබෙන දෙආකාරයක් නෙවෙයි. ඒ ශාන්ත වූ එකම නිවනට පත්වේ විදියේ තිබෙනා වූ විදිය දෙකක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක දෙකක් වෙන්නේ. දැන් අපි හිතමු නිවනට පත් වුණාම යම්කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගත්තම නිවන් දැකපු මොහොතේ ඉඳලාම ඒ නිවන් අවබෝධ කරගත් එක්කිනා හිත නිවනට බස්සලා නිවනට හරවලා යොමු කරලා පවත්වා ගන්නේ නැහැ. ආපහු ඒ නිවන දැක්කත් ආපහු මේ පංචස්කන්ධය ක්‍රියා කරන ඒ පරණ මණ්ඩලයට කෙලෙස් නැතුව හරි එන්න සිද්ධ වෙනවා. එතකොට අරක తాවකාලිකව දැකපු අවබෝධ කරගත්ත නිවන ඒ පැත්තෙන් බැහැර වෙන්න සිද්ධ වෙනවා. ආයෙත් අවස්ථාව හදාගෙන නිවනට ගියත් ආයෙත්ින් පින්දපාත යෑම, එතකොට මේ සිවුරු ආදී දේවල් ඇඳුම් පැඳුම් හදා ගැනීමට, ආහාර පාන වලට
කටයුතු කිරීමට ආපහු නැවත හිත එකකින් ගන්න වෙනවා. ඒක නිසා මේක ඇවිල්ලා මේ නිවනටපත් වීම මේක නිකන් ටෙම්පරරි යනවා වගේ. හැබැයි අනුපාදිශේෂ ඒකට කියනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ නිවනටපත් වුණාන් පස්සේ ගියොත් ගියාමයි ආපහු ස්කන්ධය පිළිබඳව හැන්ඩල් කරන්නට ඒකේ පිළිබඳව නැගිට්ටුවාගෙන ඇවිද්දවන්ට රූපස්කන්ධයේ සම්බන්ධයෙන් වැඩ කරන්නට වේදනා සංඥා සංඛාර සම්බන්ධී විඥාන සම්බන්ධී වැඩ කටයුතු කිරීම සඳහා ඒවා ක්‍රියාත්මක කිරීමට ආපසු හැරීමක් නැත. අන්න ඒ විදිහට යන්නම නිවනට යන්නම යනවා. ඒකට කියනවා අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. ඉතින් මේ නිර්වාණ ධාතුවේ මේ තිබෙනවා ওই විදිහට ගතියක්. ඊළඟට තිබෙනවා මෙහෙම එකක් මේ අපි මෙතර මේ නිවන් ගැන කතා කරන්නේ ඇත්තටම දැකපු නිවනක් නෙවෙයි. අපි ඇත්තටම මේ දැකපු නිවනක් ගැන නෙවෙයි මේ රහ කර කතා කරන්නේ. අපි නිවන අවබෝධ කරගත්ත කෙනෙක්. නිවන් අවබෝධ කරගත්ත නිවන හොඳට ස්පර්ශ කරපු නිවන පිළිබඳව හොඳට දැනුම කෙනෙක් අපිට තේරෙන අපිට වැටහෙන අපේ ප්‍රමාණයට ගැලපෙන භාෂා වාක් විලාසයකින් කියලා දීපු වචන ටිකක් ඔස්සේ අපි නිවනක් අනුමාන කරගෙන එවැනි දෙයක් තියෙනවායි කියලා අනුමාන කරගෙන අනුමාන දැනුමකින් අපි නිවනක් හිතාගෙන ඒ නිවනට යන්න තතනන ගතියක් අපේ ගාව තියෙනවා. අපි නිවන හොඳම නිවන දැකලා නැහැ. අපිට තිබෙන අනුමාන නිවනක්. ඒ වගේම අනුමානෙන් එහෙම නැත්නම් අපි හිතින් හිතාගත්ත උපකල්පනය කරගත්ත නිවන් ස්වභාවයක් අපේ හිතේ. ඔව් හැබැයි හැම එක්කෙනාටම ඔය මොකක් හරි වැඩක් කරන්න උකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕක ගෙනියන්න බෑ. ඒක නිසා මේ අපි දකින්ට යන නිවන දැනට අපි මේ එක්තරා විදිහකට දැනගන්න. ඒ කියන්නේ ඒකට කියනවා දැන් අර හොඳම නිර්වාණය දකින්නේ ඒකට කියනවා ප්‍රතිවේධය කරනවායි ප්‍රතිවේධ ප්‍රත්‍යක්ෂ කරන ඥානය. දැන් තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කරපු එක නෙවෙයි අවබෝධ වෙච්ච අනනුබෝධයක් තියෙන්නේ අපිට. ඒ කියන්නේ මේ ඒකට කියනවා ප්‍රතිපත්තිය වඩාගෙන යන්ට අනුබෝධය අනුමාන දැනුමක් තියෙන. ඒක හරහා තමයි මේ වැඩේ කරන්නේ. මේක මේ ඔන්න නිවන පිළිබඳව පොඩි කෙටි වචන කීපයක් ඔය. අපි අද මම මේ පින්වතුන්ට වචන තුනක් කියලා දෙන්න කැමතියි. මේක අපේ මහත්තයා මුලින්ම ඇහුවා. මේ අභිධර්ම වැඩසටහන පවත්වන්නට කතා කරනකොට පිඹුරුපත් සකස් කරන වෙලාවේ කිව්වා අපි ඉස්සර වෙලාම මේ ස්වාමින් වහන්සේ මේ ධම්මසංගණීය ගත්තොත් හොඳයි. ඒක බොහොම හොඳ පොතක්. ඒක තමයි මූලික අභිධර්මයේ මූලික තිබෙන පොත. අවසානයේ තිබෙන ප ဋ ාණේ. ඉතින් මේක කරමු කියලා. මම ඒ වෙලාවේදී මේ මතක් කළා මේ අභිධර්ම ධම්ම සංගණීය කරන්ට ප්‍රාථමික අවස්ථාවක ඉන්න එක්කෙනෙකුට අමාරුයි. ඒක නිසා අපි මේ මූලික අඩිතාලම මේකට දාගන්න ඕනේ. මේ මොනවද මේ ධර්ම කියලා කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. චෛතසික කුමක්ද? සිත් මොනවද? කොච්චරක් තියෙනවද? වැඩ කරන්නේ කොහෙද? ඒවා ප්‍රභේද වෙන්නේ බිඳී යන්නේ කොහොමද? රූප
මොනවද කොච්චරක් තිබෙනවද වැඩ කරන්නේ කොහොමද අර මේ කියලා ওই ටික අපි දැනගන්න ඕනේ. එතකොට ඒ ටික බිඳගත්තන් පස්සේ තමයි ඒක තියෙනවා නම් අන්න එතකොට පුළුවන් අපිට මේ ධම්ම සංගණී පැත්තේ පොඩ්ඩක් හැසිරෙන්න කියලා. ඉතින් මේ ඒක නිසා මම හිතනවා එක්තරා ප්‍රමාණයක දැනුමක් අපේ පින්වතුන්ට මේ වෙනකොට ලැබෙන්න ඇත කියලා. ඒ මගේ උපකල්පනය. ඒකට හේතුවක් තියෙනවා වරින් වර ඔය අහන ප්‍රශ්නත් තුලින් අපි තීරුම් ගත්තා මේ අයට මේ පින්වතුන්ට මෙච්චර ප්‍රමාණය තියෙනවා. හැබැයි තවත් අවස්ථාවක් තියෙනවා රූප සම්බන්ධයෙන් ඊට පස්සේ සිත් සම්බන්ධයෙන් චිත්ත වීති සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල චෛතසික සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්ට පැහැදිලි කරගන්න අවස්ථාවට තවත් හොඳටම තියෙනවා. මේ අද මම මේ කියලා දෙන්නේ තිබෙනවා අභිධර්ම ධම්ම සංගණීය කියන ධර්ම ග්‍රන්ථයේ මේ ලෝකේ තිබෙනා වූ දේවල් බෙදලා තිබෙනවා ගොඩ තුනේ වට බෙදලා තියෙනවා. ඒක බෙදෙන විදියක් තිබෙනවා. ඒක හරි හැඩයි. හරිම රසයි. හරි ක්‍රමානුකූලයි. ඒ වගේ බෙදිල්ලක් බුදු කෙනෙකුට ඒ වගේම ධර්මඥානයේ තිබෙනා වූ ශ්‍රේෂ්ඨ කෙනෙකුට ඇරෙන්න වෙනක් කෙනෙකුට කරන්න බෑ. මේ බෙදිල්ල ගොඩවල් ධර්ම ගොඩවල් තුනකට බෙදෙනවා. ඒ ගොඩවල් තුන බෙදෙනකොට එක්තරා ගණන් ගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ විදිහට ගොඩවල් තිබෙනවා 22ක්. ඒ වගේ ගොඩවල් 22ක් තිබෙනවා. ඊළඟට තවත් ඒවා තියෙනවා මේ ඒකේ ධර්මතා දෙක තිබෙනවා. ධර්මතා දෙක. ඒ කියන්නේ ගොඩවල් දෙකට බෙදලා තියෙනවා. ඒ වගේ තිබෙනවා ගොඩවල් දෙකේ බෙදපු ඒවා තියෙනවා 100ක්. එතකොට මේකේ මේ ගොඩවල් තුනේ ගොඩවල් තිබෙනවා 22ක්. ඊළඟට දෙකේ ගොඩවල් තිබෙනවා 100ක්. ඊළඟට ඔය වගේ මේ තවත් තිබෙනවා මේ සූත්‍ර වලින් ගත්ත කොටස් එහෙම තවත් තියෙනවා 42ක් විතර. අපි මේ ගොඩවල් තුනේ ඒවා සම්බන්ධයෙන් කියනවා ඒකට කියනවා මාත්‍රිකා තියෙන එහෙම නැත්නම් තික මාතිකාව කියලා කියනවා. වචනයක් තිබෙනවා මේ තික මාතිකා. තික කියලා කියන්නේ තුනක්. ඊළඟට මාතිකා කියලා කියන්නේ මම මේ වෙලාවේ මේ පිටුතුන්ට කෙටියෙන් කියන්නම් මේක හොඳට මේ වැඩි ගැඹුරට හිතන්න නැතුව නිකන් ලාවට මෙහෙම හිතාගෙන යන්න එතකොට නිකන් අහුවේවි. ඔන්න මම මේ තික මාතිකාව කියලා මෙන්න මේ විදිහට 22ක් තියෙනවා. ඔන්න බලන්න. ඒක කියනවා මෙහෙම. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා. ඔන්න එක ගොඩක්. මේ ගොඩේ තිබෙනවා මේ ගොඩේ මේක වෙල තුනේ ගොඩක්. මේකේ තිබෙනවා ධර්ම ගොඩේ වර්ග තුනක් තියෙනවා. කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. මේ ටික ඇවිල්ලා මුළු සම්භාරයම අපිව කතා කරන්නේ සිත්, චෛතසික 52, රූප 28, නිර්වාණය ඔය ඔක්කොම එක මිතියට ගන්නවා. ඔය ඔක්කොම එක මිතියට අරගෙන ඔය කියපු රූප 28, චෛතසික 52, සිත් 89, නිර්වාණය ඔක්කොම දාලා මේක බෙදෙනවා කොටස් තුනකට.
ගොඩවල් තුනකට. එතනදී මොකක්වත් නැහැ. මොකද්ද මේ කියපු ධර්ම 170 බෙදනවා කුසල ධර්ම ගොඩක්, අකුසල ධර්ම ගොඩක්, අව්‍යාකෘත ධර්ම ගොඩක් කියලා. ඔන්න එක විදිහකට මේ තුනේ ගොඩක් හදන විදිහ. තවත් තිබෙනවා එකක්. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා. ඒක වේදනාව අල්ලගෙන කොහොමද මේක කොටස් කරන්නේ? මේ ටික ඔක්කොම ඔය එක. ඊට පස්සේ කියනවා විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක න විපාක ධම්ම ධම්මා. ඔන්න තව ගොඩක්. තුනේ ගොඩක්. ඊළඟට කියන උපාදින්න උපාදානියා ධම්මා, අනුපාදින්න අනුපාදානියා අනුපාදින්න උපාදානියා ධම්මා, අනුපාදින්න අනුපාදානියා ධම්මා. ඔන්න තව ගොඩක්. මේ වචන සමහර වෙලාවට අලුත්. අද තමයි අහනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ඔය වචන ඔහි තිබිච්චාවේ. ඒවා දේශනාවේ අපි අපේ වචනෙන් මේක ලියා ගන්න අපි මහන්සි ගන්නවා. මේ ඊළඟට මේ තව තියෙන සංකිලිට සංකිලේශිකා ධම්මා, අසංකිලිට සංකිලේශිකා ධම්මා, අසංකිලිට අසංකිලේශිකා ධම්මා කියලා තව ගොඩක්. තුනේ ගොඩක්. ඔය වගේ තුනේ ගොඩවල් තිබෙනවා 22ක්. තුනේ ගොඩවල් 22ක් තිබෙනවා. ඒ තුනේ ගොඩවල් 22ට මේකේ තියෙනවා නමක් දීලා ටික මාතිකාවේ කියලා. ඔය පිටුතුනේ මොකක් හරි පොතක් එහෙම ඔය තියෙනවා නම් ඔය මේ ඔය අභිධර්මයේ සම්බන්ධයෙන් ඔකේ ඇති ටික මාතිකාවේ කියලා. දැන් දෙකේ ගොඩවල් තියෙන එකට කියනවා දුක මාතිකා. දුක කියලා කියන්නේ අපි ඔය මේ දුක්ඛ සත්‍ය කියන එක නෙවෙයි. මෙතන දුක කියලා කියන්නේ දෙකක් කියන එක. ඒ දුක එහෙම නැත්නම් කරුණු දෙකේ ඒවා තියෙන 100ක්. කරුණු තුනේ ඒවා තියෙන 22ක්. මම අද මේ පින්වතුන්ට කෙටියෙන් කියලා දෙන්න අදහස් කරනවා මෙන්න මේ ගොඩවල් 22කින් එක ගොඩක් ගැන. එක මාතුකාවක් ගැන. එහෙම නැත්නම් තුනේ එක ගොඩක්. ඒක පිළිබඳව අපි මේ විදිහට දැනගනිමු. ඔන්න දැන් අපි මේ දක්වාම එක්තරා මට්ටමකට අපි තේරුම් ගත්තා මේ ධර්ම ස්වභාව 170ක් තියෙන බව. කොහොමද ඒක හදාගත්තේ? සිත් 89ක් වශයෙන්, චෛතසික 52ක් වශයෙන්, රූප ධර්ම 28ක් වශයෙන්, ඊළඟට නිර්වාණ ධාතු 1ක් වශයෙන් අරගෙන ධර්ම ස්වභාව 170ක්. ඒ 170න් අපි මෙන්න මේ විදිහට ඔක බෙදනවා. මොකද්ද? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා. මේකෙන් සමහර ඒවා කුසල කියන ධර්ම ගොඩට වැටෙනවා. මේකෙන් සමහර ඒවා අකුසල කියන ධර්ම ගොඩට වැටෙනවා. සමහර ඒවා අව්‍යාකෘත කියනා වූ ධර්ම ගොඩට වැටෙනවා. දැන් අපි බලමු මේකෙන් මේ තුන් දෙනාගෙන්. දැන් මේ තුන් දෙනාගෙන් ගොඩවල්නේ මොකද්ද මේ කුසල ධම්මාය කියලා කියන්නේ? මොකද්ද අකුසල ධම්මාය කියලා කියන්නේ? මොකද්ද අව්‍යාකෘත ධම්මයෝ කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැන් මේකේ ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් බලන්න මේ කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා. මේකේ තියෙනවා මෙහෙම. මම හිතනවා මේ ටික අපේ පින්තුන්ට තේරෙන්න ඇත කියලා. දැන් මේකේ තිබෙනවා වචන දෙකක්. එකක් කුසල, අනිත් එක ධම්ම. කුසල ධම්ම. දැන් මේ ඉස්සරලා අපි හිතාගමු ධර්මය කියලා කියන්නේ මොකද්ද?
දැන් ධර්ම කියලා කියන්නේ ධර්ම කියන වචනයට තිබෙනවා අර්ථ කීපයක් දීලා. නිවැරදි කියන එක යහපත් විපාකයක් ගෙන දෙනවා කියන එක ඔය වගේ කියනවා. ත්‍රි පිටක ධර්මයට කියනවා ධර්මය කියලා. ඊළඟට කුසල ධම්මා කියලා කියන්නේ ඒ කුසල ධම්මා කියන්නේ යම්කිසි හැකියාවක් තිබෙන යම්කිසි බලයක් තිබෙන එක්තරා විදියක ශක්ති විශේෂයක් එක්තරා විදියක බල විශේෂයක් එක්තරා විදියක ශක්ති විශේෂයක් ඒක එහෙම වෙන්නේ ඒකේ තිබෙනා වූ ශක්තියෙන් ඇති කරන්නා වූ යම්කිසි ප්‍රතිවිපාකයක් බලයක් තිබෙනවා නම් ඒ බලය මේ ප්‍රතිවිපාකයක් එහෙම නැත්නම් තව දෙයක් මතු කරනවා නම් ඒක හරි හොඳයි. හැබැයි ඒ ශක්තිය ඇවිල්ලා සත්වේකුත් නොවේ, ජීවේකුත් නොවේ, පුද්ගලයෙකුත් නොවේ, කෙනෙක් හදාපු දෙයක්කුත් නොවේ. ඒක ඇවිල්ලා එක්තරා විදිහක ධර්ම ස්වභාව ගතිය මාත්‍රයක් පමණයි. සත්ව නොවන ජීව නොවන එක්තරා ගතියක්. ඒක එක්තරා බලයක්. ඉතින් ඒ වගේ හොඳ දෙයක් තිබෙනවා, හොඳ ශක්තියක්, හොඳ බලයක්. ඒ හොඳ බලයේ හොඳ කුසල බලයක් ඉෂ්ට විපාක හදන්න පුළුවන් ගතියක් තිබෙනවා. ආන්න ඒ ඉෂ්ට විපාකයක් හොඳ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් මේ ගතියකට කියනවා කුසල ධම්මා කියලා. ඊළඟට ඒ කුසල ධම්මා කියන ඒවා අර අපි කියාපු කතා කරපු ඒ ධර්ම 170ක් වන ඒ ධර්ම මණ්ඩලයෙන් අපි අයින් කරගන්න ඕනේ. එහෙනම් මේකෙන් මේ ගොඩෙන් මොනවද කුසල ධර්ම හැටියට අපිට මෙතනින් අහකට ගයින්න පුළුවන්කම තියෙන්නේ? සිත් ගොඩෙන් කොච්චරක් අයින් වී යනවද? කුසල ගොඩට. චෛතසික ගොඩෙන් කොච්චරක් අයින් වී යනවද? කුසල ගොඩට. රූප වලින් කොච්චරක් අයින් වී යනවද කුසල ගොඩට? එහෙම බැලුවම මෙන්න මෙච්චරක් කුසල කියලා එනවා. මොකද්ද? සිත් 89ක් කියපු ගොඩෙන් සිත් 21ක් විතරක් කතා කරනවා කුසල ධර්ම හැටියට. චෛතසික ධර්ම 38ක් කතා කරනවා කුසල ධර්ම හැටියට. ඔය ටික තමයි කුසල ධම්මා කියලා කියන්නේ. සිත් 21කුත් චෛතසික ධර්ම 38කුත් එක්කාසු කරලා කියනවා මේ කුසල ධම්මා කියලා. අනිත් ඒවා ඔක්කොම මේ කුසල ධර්ම කොටට ගන්නේ නැහැ. මෙන්න මේ මණ්ඩලය මේවා කොහොමද ගත්තේ? කුසල සිත් 21ක් කියලා ගත්තේ කොහොමද? ඒ ගත්තේ මෙහෙමයි. සෝමනස්ස සහගත සිත් තියෙනවා 8ක්. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත වශයෙන් මේ සෝබන කුසල් සිත් තිබෙනවා 8ක්. ඒ වගේම තිබෙනවා මේ රූපාවචර ධ්‍යාන ක්‍රමයට කුසල් සිත් 5ක් තිබෙනවා. එතකොට 13ක් වෙනවා. අරූපාවචර කුසල් සිත් 4ක් තියෙනවා. එතකොට 17ක් වෙනවා. ලෝකෝත්තර මාර්ග සිත් 4ක් මෙතනට එක්කාසු කරගන්නවා. එතකොට 21ක් වෙනවා. මෙන්න මේ 21 සිත් 21ක්. ඊළඟට මේවත් එක්ක වැඩ කරන මේවට පක්ෂපාතී වෙච්ච මේ කුසල් සිත් 21 ASCII රිංගලා තැනට සුදුසු හැටියට වැඩ කරන උපකාර වෙන සහයෝගී ධර්ම චිත්ත ගති චෛතසික ධර්ම 38ක් තියෙනවා.
ඒ 38 කිව්වේ කුසල් චෛතසික 25යි අර සර්වචිත්ත සාධාරණ 7ක් සහ ඊළඟට මේ ප්‍රකීර්ණක 6 කියන මේ 13 දෙනානේ. ඔය චෛතසික ධර්ම මනෝ ධර්ම 38 අර සිත් එක යම් යම් අවස්ථාවලදී එකතු වෙලා බලයක් හදනවා. ශක්තියක් හදනවා. ශක්තියක් ගොඩ නැගෙනවා. ආන්නේ ඒ ගොඩ නැගෙන ශක්තිය ඒ වෙලාවේ නෙවෙයි ඊට පස්සේ වෙලාවක ඒකේ මේ කියන්නා වූ කුසල්සිත 21 බලයෙන් චෛතසික 38 බලයෙන් ඒ වෙලාවේ නැතුව ඒ ක්ෂණයේ නැතුව ඊට පස්සේ වෙලාවක පක්ෂේ අවස්ථාවක යම්කිසි බලයක් නිස්පාදනය කරන්න පුළුවන් තව නිකන් හිතක් ටක් ගාලා මතු කරන්න පුළුවන් හැකියාවක් හයිය ගතියක් මේවා ASCII තියෙනවා. ඒවා ඒ මතුවෙන්නා වූ විපාකය ප්‍රතිඵලය මල් වගේ ලස්සනයි ප්‍රසන්නයි සියුම් ශාන්තයි. ආන්න ඒ වගේ සිත් උපදවන්නට විපාක උපදවන්නට පුළුවන් ගතියක් නිසා මේවාට කියනවා කුසල ධම්මා කියලා. ඊළඟට කියනවා දැන් මේක මම හිතන්නේ තියෙන. දැන් අපි කරුණු ගත්තේ කරුණු තුනයි. මොකද්ද? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් වතුවෙන්න පුළුවන් ඇයි මෙතෙන්ද මේ නිවන එහෙම නැත්තේ කියලා. ඒකට වෙන්නේ හේතුවක් තිබෙනවා. දැන් ඔන්න බලන්න ගත්ත තාලේ මේ ඔය සම්පූර්ණ මණ්ඩලයෙන් කුසල ධර්ම රූප ධර්ම කුසල් වෙන්නේ නැහැ. ඒක නිසා අයින් කරා. නිවන කුසල් වෙන්නේ නැහැ අයින් කරා. දැන් කුසල ධර්ම හැටියට තියෙන සිත් 21කුත් 38කුත් පමණයි. දැන් අපි යම් බලන්න මේ අකුසල ධම්මා කියන්නේ මොකක්දයි කියලා. අකුසල ධම්මා කියලා කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයි. මොකද්ද? අකුසල සිත් තිබෙන්නේ 12 දෙනෙක් පමණයි. අකුසල සිත් 12යි. ඒ අකුසල සිත් 12 ඊළඟට ඒ අකුසල සිත් වලට පක්ෂපාතීව හිතවත්ව ලංව වැඩ කරන චෛතසික ධර්මත් තිබෙනවා 27ක්. ඔය අහේතුක මේ අකුසල ධර්ම කියන්නා වූ ඒ සිත් 12ත් එක්ක මේ චෛතසික ධර්ම අකුසල් 14කුත් ඒ වගේම අර මේ ප්‍රකීර්ණක මේ තියෙනවා මේ අනිත් මේ චෛතසික ධර්ම 13යි ඒ 27 තමයි ඔය අකුසල ධම්මා කියන මණ්ඩලේ කතා කරන්නේ. එක තැනක කුසල ධම්මා කියනවා කොටසකට, එක තැනක අකුසල ධම්මා කියන කොටසකට. දැන් මේ ටික අයින් වුණාට පස්සේ තව ඉතුරු වෙනවා ටිකක්. ඒ ඉතුරු වෙන ටික දිහා බැලුවම මෙන්න මේ විදිහට වෙනවා. ඉතුරු වෙනවා මොකද්ද? එහෙනම් අව්‍යාකෘත ධර්ම මොනවද? අව්‍යාකෘතය කියලා කියන්නේ ඒවට ඒවා ඇවිල්ලා කුසලයක අකුසලයකුත් නෙවෙයි. කුසලයකුත් නෙවෙයි. අකුසලයකුත් නොවන්නා වූ කුසලයකුත් නොවන්නා වූ ඒක විපාකයක් වෙන්න පුළුවන්, ක්‍රියාවක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, නිවන වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ තිබෙනවා අව්‍යාකෘත ධර්ම හැටියට කතා කරනකොට සත්වයක් නොවන්නා වූ ජීවයක් නොවන්නා වූ එක්තරා ධර්ම ස්වභාවයක් ධර්ම ගතියක් වන්නා වූ ධර්ම ස්වභාව සමූහයක් වන්නා වූ ධර්ම ටිකක් තිබෙනවා. ඒ තමයි මේ ඔය ධර්ම 170 අතර තිබෙනවා
විපාක වශයෙන් මතුවෙන සිත් 36ක් දෙනෙක්. විපාක වශයෙන් ඇති වෙන සිත් 36ක්. ඒ වගේම ක්‍රියා වශයෙන් පවතින අහේතුක ඊළඟට ඔය කුසල සෝමනස්සනේ මේ සෝබන ක්‍රියා රූපාවචර ලෝකයේ දෙන ධාන වශයෙන් පවතින රහතන් වහන්සේලා ක්‍රියා අරූපාවචර ක්‍රියාසිත ඔය විදිහට ක්‍රියාසිත ඔක්කොම තියෙනවා 20ක්. ඒවත් අව්‍යාකෘතයි. විපාකසිත 36ත් අව්‍යාකෘතයි. චෛතසික ධර්ම 38ක් වැඩ කරන ඒවත් අව්‍යාකෘතයි. රූප ධර්ම තියෙනවා රූප 28ම අව්‍යාකෘතයි. ඒවා කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ඊළඟට විපාක කියන ඒවා කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ඊළඟට රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන ක්‍රියාසිත ඔක්කොම කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි නිර්වාණ ධාතුව කියන එක කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ කියන නිර්වාණ ධාතුවයි රූප ධර්ම 28යි ඊළඟට මේ කියන චෛසික 38ක් විපාක 36ක් ක්‍රියාසිත මේ ටික මේ මණ්ඩලය මේ රාශිය ඔකෝම ගන්නෙ මොකටද? අව්‍යාකෘතයි. ඒක නිසා අපි මේ කුසල් වඩා කුසල් කර කර මේ මහන්සි ගන්නේ මොකක් කරන්නටද? මේ අපි මහන්සි ගන්නේ අව්‍යාකෘත ධර්මයක් වන්නා වූ ඒ වගේම කුසලුත් නොවන්නා වූ අකුසලුත් නොවන්නා වූ එකම අව්‍යාකෘත ධර්මයක් වන ශාන්ත ධර්මයක් වන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. ඔන්න ඔය යන තාලිය ඊළඟට තියෙනවා මෙහෙම. ඔය ධර්ම තුන දිහා මේ විදිහටත් ඇහැ දාලා බලන්න. දැන් අපි පොඩ්ඩක් මේකෙන් මේ කියාපු මණ්ඩලයෙන් මේ කියපු කාරණා ටිකෙන් අහකට බහිමු. හිතින් අහකට බහැලා බලමු. මේ අපි සූත්‍ර වල කතා කරන එක්තරා විදිහක කරුණු ටිකක් තිබෙනවා. සූත්‍ර දේශනාවල් වල කතා කරන කරුණු ටිකක් තිබෙනවා. ඒවා මෙහෙම තියෙනවා. දැන් ස්කන්ධ වශයෙන් කතා කරනවා, ආයතන ධර්ම හැටියට කතා කරනවා, ධාතු වශයෙන් කතා කරනවා, ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්ම හැටියට කතා කරනවා. ওই විදිහට ඔක්කොම හේතුඵල ධර්ම තමයි. අපි බැලුවන් පස්සේ මේ එක එක ගොඩක් ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, සත්‍ය වශයෙන් උත් නිකන් S4ක් දාලා හතර අවස්ථාවක බැලුවොත් මේ ටික අපිට පේන්න ඕනේ එක්තරා විදිහකට. ඒකත් මේ පින්තුන්ට උපකාර වෙයි. දැන් මේ කණ්ණාඩි හතරක් මම මේ කිව්වේ. කණ්ණාඩි තව තියෙන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුපාද ඒ හේතුඵල ඔක්කොම දාලා දෙනවා. බලනකොට අපි බලමු මේ දැන් මේ කුසල ධම්මා කියන ටික. දැන් ගොඩවල් තුනක් කිව්වනේ. දැන් මම කිව්වා කුසල ධම්මා කියලා කියන්නේ කොච්චරක්ද? අකුසල ධම්මා කියලා කියන්නේ කොච්චරක්ද? අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ කොච්චරක්ද? මේ ගොඩවල් තුන මේ විදිහට හදාගත්තට මේකේ අපිට අපේක්ෂා කරන ප්‍රණීත වූ ස්වභාවය තියෙන්නේ හොඳම ගතිය අපි බොහෝ මහන්සියෙන් අල්ලගන්න යන තැන තියෙන අව්‍යාකෘත ගොඩේ. ඒක තමයි අව්‍යාකෘත වූ නිර්වාණ ධාතුව. ඇයි නිර්වාණ ධාතුව අව්‍යාකෘතය කියලා කිව්වේ? ඒක කුසල් වලට අයත් වෙන්නේ නැහැ. අකුසල් වලට අයත් වෙන්නේ නැති. ඉඳයි. ඊළඟට අපි මේ ගොඩවල් තුنين අපි පළවෙනි එක ආය ඇඳලා ගමු බලන්න. පළවෙනි ගොඩ. ඒ පළවෙනි ගොඩේ තියෙනවා කිව්වා මෙන්න මෙච්චරක්. මොකද්ද? කුසල් සිත් 60ට සිත් 21කුත් චෛතසික ධර්ම 38කුත් තියෙනවායි කියලා කිව්වානේ. මේ කුසල් ගොඩට අයිති වෙන්නේ නැහැ. රූප මේ කුසල් ගොඩට නිවන එහෙම අයිති වෙන්නේ නැහැ. මේකේ තියෙන මෙච්චරක් පමණයි. කුසල් සිත් 21යි චෛතසික ධර්ම 38යි. මේ කුසල් මේ සිත් සහ චෛතසික ටික දිහා
අපි බලන්න ඕනේ අපේ හිත අස්සට ගිහිල්ලා හරි නැත්නම් හිතෙන් පිට ඉඳගෙන අපේ දිහා බලන්නා වගේ හරි හදාගෙන බලන්න ඕනේ මෙන්න මේ ඇහෙන්. මොකද්ද? ස්කන්ධ වශයෙන් බලන ඇහෙන් හදා ගන්න ඕනේ. ස්කන්ධ වශයෙන් මේ 21යි මේ 38 දෙනා ගැන බලන්න ඕනේ කොහොමද මේකට අපි ස්කන්ධ හැටියට බලන්නේ කියලා අපි ඔකට යන්න ඕනේ. අපි දාගන්න ඕනේ දැන් ඇඳ ගන්න ඕනේ ස්කන්ධ කණ්ණාඩිය. මේ උපාදාන ස්කන්ධ වශයෙන් හරි ස්කන්ධ වශයෙන් හරි තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා ඕකනේ ස්කන්ධ පංචස්කන්ධය කියන්නේ. අපි ওই පංචස්කන්ධයේ බලන ස්කන්ධ කණ්ණාඩිය අපි හයි කර ගන්න ඕනේ දැන්. දාගෙන ඔය ධර්ම 20 මේ ඔය සිත් 21යි ඊළඟට චෛසික ධර්ම 38යි අරගෙන ඒ ටික දිහා බලන්න ඕනේ ස්කන්ධ හැටියට මේක තියෙන්නේ මොනවද කියලා. හැබැයි බලනකොට මේ ටිකේ තියෙන්න ඕනේ ස්කන්ධ ටික විතරක්. ස්කන්ධ ටිකක් තියෙන්න ඕනේ. දැන් අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. දැන් මේ මෙතන ස්වභාවයෙන්ම බැලුවම මේ කුසල් සිත් 21යි චෛසික 38යි දිහා බැලුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේකේ අහුවෙන්නේ අපිට රූප නැතුව. ඒක නිසා රූප කියලා ගන්න බෑ. ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න වෙනවා. ඒ නිසා ගන්න වෙන්නේ රූප ස්කන්ධ නැති නාම ස්කන්ධ හතරයි අපිට මේකේ ඇස්සේ හොයන්න බලන්න අහු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ 21 දෙනා මේ 38 දෙනා සත්තු නෙවෙයි, පුද්ගලයෝ නෙවෙයි, ආත්ම නෙවෙයි, ජීව නෙවෙයි. මේවා ස්කන්ධ ධර්ම හැටියට මෙන්න මෙහෙම සලකන්න පුළුවන්. දැන් බලන්න අර චෛතසික ධර්ම 38න් අපි අල්ල ගන්න ඕනේ, අහු කර ගන්න ඕනේ වේදනා චෛතසිකේ ගන්න ඕනේ පැත්තකට. වේදනා චෛතසිකයේ පැත්තකට හිතින් අරගෙන හිතින් අයින් කරලා ඒක අපි හඳුනා ගන්න ඕනේ චෛතසික 50 චෛතසික 38 ඇතුලේ තිබෙනා ඕ වේදනා කියන එක වේදනා ගොඩ. ඒවත් වේදනා ස්කන්ධය. වේදනා කාණ්ඩයට ඒක අයින් කරා. තවත් 7ක්. ඒ සංඥා අයින් කරලා ගන්නවා සංඥා ගොඩ, සංඥා ස්කන්ධය හැටියට. තව තියෙනවා චෛතසික ධර්ම 36ක්. තාම අර සිත් 21කට අත ගැහුවේ නැහැ. මෙන්න මේ වේදනාවට එක චෛතසිකයක් ගියා, සංඥා ස්කන්ධයට එක චෛතසිකයක් ගියා, ඊට පස්සේ ඉතුරු වෙන සිත් චෛතසික ධර්ම 36ම අපි සලකනවා, හඳුනා ගන්නවා, නම් කරනවා සංස්කාර ස්කන්ධය හැටියට. දැන් වේදනා ස්කන්ධ කොටාසේ තිබෙනවා ඔය කුසල ධම්ම, කුසල ධම්මා කියපු කාසේ. ඊට පස්සේ සංඥා කොටාසේ තිබෙනවා සංඛාර ස්කන්ධය හැටියට චෛතසික ධර්ම 36ක් තිබෙනවා. අර කුසල ස්වාමීන් වහන්සේගේ ලයින් එක විසන්දි වෙලා වගේ දරුවත් මහත්මයා අපි පොඩ්ඩක් බලමු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි. කතා කරන්නේ ටික මාතිකාවේ කොටස් කීපයක් ගැන කතා කරන්නේ. ඒකේ පළවෙනි එක හැටියට කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යකත ධම්මා හැටියට සඳහන් කළා ස්වාමීන් වහන්සේ. ඒකේ කුසල ධම්මා කියන කොටසයි දැන් සාකච්ඡාවට ගෙනුනේ. එතනදී සඳහන් කළා කුසල ධම්මා කිව්වහම එතන කුසල සිත් සහ චෛතසික මම මේ රේඩියෝ එකේ යන්නේසයි දිගටම කතා කරන්න බැලුවේ. කුසල සිත් 21ක් කිව්වා. එතකොට කුසල චෛතසික 38ක් හැටියට සඳහන් කරා ස්වාමීන් වහන්සේ. කුසල සිත් කිව්වහම අපි දන්න සෝබන කුසල සිත් 8ක් තියෙනවා. ඊට පස්සේ රූපාවචර ධානය සිත් 5යි, අරූපාවචර ධානය සිත් 4යි, ලෝකෝත්තර මාර්ග සිත් 4යි ගන්නවා කියව
එතෙන්දී 21ක් හැටියට චෛතසික හැටියට කුසල චෛතසික 25යි සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි ප්‍රතිවිරුද්ධ චෛතසික 6යි එකතු වුණාම මෙතන චෛතසික ඔක්කොම 38ක් හැටියට ස්වාමීන් වහන්සේ අපිට පෙන්ලා දුන්නා. ඒකේ කොටස් තමයි දැන් කතා කරේ. ඊට පස්සේ ඒ ටික කොහොමද මේ සූත්‍රවල ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය විදිහට කතා කරනවා. ඒතර කොහොමද මේ කුසල් සිත් 21යි චෛතසික 37යි කියන ටික කොයි විදිහටද අපි සලකන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ කතා කරගෙන හිටියේ. කුසල ධම්මා කියන චෛතසික 37න් වේදනාවෙන් හලගන්න කිව්වා. එතකොට වේදනා ස්කන්ධය හැටියට ඊට පස්සේ සංඥාවත්යෙන් කළා සංඥා ස්කන්ධය හැටියට ගන්න කිව්වා. ඉතුරු 36ම සංස්කාර ස්කන්ධය හැටියට සලකන්න කියලා කිව්ව තැනින් තමයි අපිට ස්වාමීන් වහන්සේ විසන්දි වෙන්නේ. මම හිතන්නේ නැවතවරක් සම්බන්ධ වෙයි ස්වාමීන් වහන්සේ. ওই ටික තමයි අපිට මතක් කරගන්න තියෙන්නේ අද දවසේ විශේෂයෙන්ම ඉගෙනගත් කොටස් ටික හැටියට. අපි පොඩ්ඩක් බලමු ස්වාමීන් වහන්සේ දැන් මම හිතන්නේ සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් අපි මේ ධර්ම සමූහය පිළිබඳව මේ ධර්ම හොඳට හිතින් අවධානයෙන් සලකනද අපි මේ දක්වාම කතා කරගෙන පැමිණියා වූ නානාවිද හැඩතල තිබෙන නොඒකාකාරයේ ස්වභාව ලක්ෂණ හිමි කරගෙන තිබෙන මේ ධර්ම 170 පළමු කොටම බෙදාගත්තා, කඩාගත්තා, වෙන් කරගත්තා කුසල ධම්මා හැටියට, අකුසල ධර්ම හැටියට සහ අව්‍යාකෘත ධර්ම හැටියට. ඒ බෙදාගත්තාට පස්සේ දැන් අපි මේ එක ගොඩක් බලනවා මේකේ මේ ස්කන්ධ හැටියට අපිට පේන්නේ මොනවද කියලා. දැන් මේ කුසල් ගොඩ බලනවා ස්කන්ධ හැටියට. අකුසල් ගොඩත් බලනවා ස්කන්ධ හැටියට. අව්‍යාකෘත ගොඩත් බලනවා ස්කන්ධ හැටියට. බලාගෙන යනකොට අපිට මෙන්න මේ විදිහට පේනවා කියවනේ. මොකද්ද? කුසල ගොඩේ කුසල් සිත් 21ම විඥාන ස්කන්ධයයි, චෛතසික වලින් වේදනා ස්කන්ධයයි, ඊළඟට සංඥා ස්කන්ධයයි, ඉතිරි චෛතසික ධර්ම 36ම සංස්කාර ස්කන්ධය හැටියට සැලකුවාම ගත්තම මෙතන තිබෙනවා ස්කන්ධ වශයෙන් ගොඩවල් 4ක්. රූපස්කන්ධය නැහැ. හේතුව කුසල් ගොඩට රූපස්කන්ධය අන්තර්ගත වෙන්නේ නැහැ. හේතුව කුසල් හැදෙන්නේ හිතේ, ඇඟේ නෙවෙයි, රූපවල නෙවෙයි. ඒක නිසා ඊළඟට දැන් අපි යන් අකුසල් ගොඩෙත් ඔය වැඩේ කරගන්න පුළුවන් දැයි කියලා බලන්න. අකුසල් ගොඩේ තිබෙනවා මේ අකුසල් ගොඩේ තිබෙනවා අකුසල් සිත් 12ක් තියෙනවා කිව්වා. ඊළඟට චෛතසික වශයෙන් ඒ අකුසල් සිත් වල වැඩ කරන චෛතසික ධර්ම 27ක් තියෙනවා කිව්වා. ඒ අකුසල් සිත් 12 ඒ බලන්න ඕනේ චෛතසික 27 මොනවද හම්බ වෙන ස්කන්ධ ධර්ම කියලා. බලාගෙන යනකොට මෙහෙම හම්බ වෙනවා. ඒ තමයි චෛතසික ධර්ම 27න් වේදනාව අයින් කරන්න ඕනේ වේදනා ස්කන්ධයට, සංඥාව අයින් කරන්න ඕනේ සංඥා ස්කන්ධයට, ඉතිරි චෛතසික 25 අපි සලකනවා, ගණන් ගන්නවා, පාර ගන්නවා සංස්කාර ස්කන්ධේ හැටියට. දැන් බලන්න ගොඩවල් 3යි. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 25 සංස්කාර ස්කන්ධය වගේම අකුසල් සිත් 12 අපි ගණන් ගන්නවා, සලක ගන්නවා. මේ අකුසල් සිත් අකුසල් මණ්ඩලේ මේ අකුසල් සිත් 12 විඥාන ස්කන්ධේ හැටියට. දැන් මේකෙත් අපිට අහුවෙන්නේ
කුසල ධම්මා කියන තැන හමු වෙන්නේ ස්කන්ධ ධර්ම හතරයි. අකුසල ධම්මා කියන තැන හමු වෙන්නේ ස්කන්ධ ධර්ම හතරයි. නාම පැත්තට යන්නේව විතරයි. රූප පැත්තට යන්නේව අහුුනේ නැහැ. එතකොට මේ ස්කන්ධ කණ්ණාඩිය දාලා ඔය කුසල් ගොඩේ බැලුවම ස්කන්ධ හතරයි, අකුසල් ගොඩේ බැලුවෙන් පස්සේ ස්කන්ධ හතරයි. දැන් අපි ඔය කණ්ණාඩියම දාලා ඔය ඇහැ ස්කන්ධ හැටියට බලන ඇහැ දාලා අපි බලමු මේ අව්‍යාකෘත ගොඩේ අව්‍යාකෘත මණ්ඩලේ තිබෙනා වූ ධර්ම කොහොමද ස්කන්ධ හැටියට අපිට අහුවෙන්නේ කියලා. එතන තිබෙනවා මෙහෙම. එතන තිබෙනවා මෙන්න මෙච්චරක් ධර්ම ගොඩක්. ඒ තමයි සිත් වශයෙන් තිබෙනවා විපාක සිත්ම 36ක්. එතකොට ක්‍රියාසිත තියෙනවා 20ක්. ඔක්කොම සිත් තියෙනවා විපාක සිත් වශයෙන්ුයි ක්‍රියාසිත වශයෙන්ුයි 56ක්. ඊළඟට චෛතසික ධර්ම තිබෙනවා ඒවත් එක්ක යෙදෙන 38ක්. රූප ධර්ම තිබෙනවා 28ක්. නිර්වාණ ධාතුව තියෙනවා එකක්. ඊළඟට මේකෙන් අර කියපු රූප 28ම අපි සලකනවා, හඳුනා ගන්නවා, බාර ගන්නවා මේ ස්කන්ධවල රූප ස්කන්ධය හැටියට. චෛතසික ධර්ම 36න් වේදනාව සලකා ගන්නවා වේදනා ස්කන්ධය වේදනා කොට්ඨාසය හැටියට. සංඥාව සලකා ගන්නවා සංඥා ස්කන්ධයේ කොට්ඨාසය හැටියට. ඉතිරි චෛතසික ධර්ම 36 සලකා ගන්නවා සංස්කාර ස්කන්ධයේ හැටියට. ඊළඟට සිත් 56 විපාක වශයෙන් ක්‍රියා වශයෙන් තියෙන සිත් 56 හදා ගන්නවා මේ මේ විඥාන ස්කන්ධය හැටියට. ওই විදිහට ගත්තම මේ කියනා වූ රූපස්කන්ධයකුත් තිබෙනවා. ඊළඟට රූපස්කන්ධයයි ඊළඟට වේදනා ස්කන්ධයක් තිබෙනවා, සංඥා ස්කන්ධයක් තිබෙනවා, ඊළඟට සංස්කාර ස්කන්ධයක් තිබෙනවා, විඥාන ස්කන්ධයක් තිබෙනවා. දැන් මේ හේතුඵල ධර්ම රාශිය දිහා බලනකොට මෙන්න මේ ස්කන්ධ ඇහැ දාලා බලනකොට අපිට මෙන්න මේ ගොඩේ අහුවෙනවා මෙන්න මෙච්චරක්. ඊළඟට මේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ මේ පින්වතුන්ගේ අතරින් එනවා නම් හොඳයි කියලා මම මේ බලාපොරොත්තු වෙනවා. දැන් අපි යමු මේ ආයත අර කුසල් ගොඩ පැත්තට. හැබැයි කුසල් ගොඩ පැත්තට යන්න ඉස්සර වෙලා මම මේ පින්වතුන්ට මේ ප්‍රශ්න අහන්නත් මේ අවස්ථාව සලසා ගන්නවා. ප්‍රශ්න එහෙම තියෙනවා නම් මේ පින්වතුන්ට අහන්න පුළුවන්. ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න මොන හරි තිබෙනවා නම් අහලා ඒවත් පැහැදිලි කරගෙන ඉස්සරහට ඊළඟ කාණ්ඩයට අපි හැරෙමු කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මෛත්‍රියෙන් සිහිපත් කරනවා. දැන් මම මේ අවස්ථාවේදී අද මේ ආරම්භක ස්වභාවයක් ආරම්භක අවස්ථාවක් හැටියට මේ තිකමාතිකාව සම්බන්ධයෙන් කරුණු ටිකක් කියලා දෙන්න ආරම්භ කළා. දැන් මේ තිකමාතිකාව කියන්නේ කුමක්දයි කියලා මම කෙටියෙන් විස්තර කළා. තිකමාතිකාවේ කරුණු පද 3ක් කියලා දුන්නා. ඒ තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, ව්‍යාකතා ධම්මා කියලා. අපේ හිත දක්ෂ වෙන්න ඕනේ මේවා බෙදන්නට. ඒ වගේම මේවා බෙදලා කොටස් කරගන්නට. ඒ දක්ෂකම මේවා තුලින්ම හැදෙනවා. දැන් අපි මේ පින්වතු මේ අහපු ටිකෙන් ගොඩ නැගිච්ච දැනුමයි සහ ඊළඟට අපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීම සඳහා මේ අවස්ථාව අරගෙන අපි ඊළඟ කොටසට යමු. මේ පින්වත් හැම දිනාටම මේ ගැඹුරු දහම මේ විදිහට නොඑක් ඇස් වලින් නොඑක් හැඩතලවල් වලින් බලන්ට ඒ දරණ උත්සාහය තුළින් මතුවෙන ඒ කුසල් චේතනාවන්ගේ බලයෙන්
උතුම් වූ ශාන්ත වූ අව්‍යාකෘත වූ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවම සාක්ෂාත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ කාටවත් ප්‍රශ්නයක් නැත්තම් මම අහන්නම් අර නිර්වාණ ධාතුවයි අතන කලින් කිව්ව මේ විදිහට මේ ලෝකෝත්තර ඵලසිත හතරයි එද්ද එතකොට මේ වෙනත්ම තැනකට යන අව්‍යාකෘතම කොහොමද කැඩෙන්නේ? තෙරුවන් සරණයි. ඒ නිර්වාණ ධාතුව එතන ගණන් ගන්නේ නැත්තේ අව්‍යාකෘත ධර්ම හැටියට තිබෙනවා, ස්කන්ධ ධර්ම හැටියට එන්නේ. අව්‍යාකෘත ධර්ම හැටියට එන්නේ නිර්වාණ ධාතු අව්‍යාකෘත ධර්ම හැටියට නිර්වාණ ධාතු වෙන්නේ කුසලත් නොවන නිසා අකුසලත් නොවන නිසායි. හැබැයි දැන් මේ කුසල් ගොඩේ අකුසල් ගොඩේ අව්‍යාකෘත ගොඩේ මේ ගොඩවල් තුනේම අපි ඇහැක් දාගෙන බැලුවා මේවා අපිට ස්කන්ධ හැටියට බෙදන්නට ගණින්ට කිරන්න පුළුවන්ද කියලා බලනකොට මේ නිර්වාණ ධාතුව ස්කන්ධ හැටියට ගණන් ගන්නට බැරි නිසා ඒක එහෙම මයින් වෙලා යනවා. දැන් ස්කන්ධ ධර්ම හැටියට ගණන් ගන්නේ නැහැ නිර්වාණ ධාතුව. ඒක නිසා අව්‍යාකෘත ධර්මයක් වෙනවා, ස්කන්ධ ධර්මයක් වෙන්නේ නැහැ. එහෙමයි සායනංශ ඒකයි. එතකොට මේ රහත් ඵලසිතයි නිර්වාණ ධාතුවයි අතර වෙනසක් තියෙනවද? ඵලසිතයි නිර්වාණ ධාතුවයි අතර වෙනසක් තියෙනවා. ඒ ඵලසිත කියලා කියන්නේ මේ ඵලසිත කියලා කියන්නේ නිර්වාණය අරමුණු කරන සිත. නිර්වාණය කියලා කියන්නේ ඵලසිතට අරමුණු වෙන ධර්මය. එතකොට නිර්වාණය අරමුණු කරන ඵලසිත ඇවිල්ලා සබ්ජෙක්ටිව්. ඒකින් දකින ඒකට පෙනෙන නිර්වාණ ධාතුව නිර්වාණ ස්වභාවය ඔබ්ජෙක්ටිව්. හරියට උදාහරණයක් හැටියට ළඟපාත තියෙන එකකින් අපි සලකනවා නම් තමන්ගේ හිතයි අහසයි වගේ. අහස තමයි අහස ගැන හිතනවා හිතින්. අහස දකින්න බෑනේ අපිට. අහස ගැන හිතින් හිතනවා. අහස ගැන හිතින් හිතනකොට ඒ හිතන අහස ගැන හිතන හිතට අරමුණක් හැටියට වෙන්නේ අහසයි. ඒ අහස ගැන හිතන හිත සබ්ජෙක්ටිව්. ඒ වගේ ඵලසිත කියලා කියන්නේ නිර්වාණය අරමුණු කරන හිත. ඒ ඵලසිතට අරමුණු වෙන එකම එක අරමුණ තමයි නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔය ඵලසිතට අරමුණු වෙන්නේ නැහැ. ඒ විදිහට. එහෙම සංවාද. එතකොට මේ චෛතසිකවල මේ සමහර දතුණයි මුලින් එන මේ කුසල ධම්මවල එන මේ චෛතසික 38ම ඒ විදිහටම මෙතන මේ අභ්‍යාකෘතවල යෙදෙනවා නේද ස්වාමීන් වහන්සේ? තියෙනවා. එහෙම වෙන්නේ ඕක වෙන්නේ අර තියෙනවනේ අර ਸਰවචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක 6 දෙනා 13ක් තියෙන ඒක කුසල පැත්තේ ඉන්නකොට කුසල ධම්මා කියනවා. අකුසල ගොඩේ ඉන්නකොට අකුසල ධම්මා කියනවා. අව්‍යාකෘත ගොඩේ ඉන්නකොට අව්‍යාකෘත ධම්මා කියලා. ඒක නිසා ඒක තුන් තැනක කතා වෙනවා. හේතුව ඒක වෙන්නේ කුසල සිත් එක්ක ඒවා වැඩ කරන කුසල චෛතසික එක්ක කුසල සිත් එක්ක ඒ 13 දෙනා වැඩ කරන වෙලාවේදී කුසල කියන නම වැටෙනවා. අනිත් තැන් වලට ගියන් පස්සේ ඒ අකුසල නම වැටෙනවා. ඊළඟට අව්‍යාකෘත ගොඩේ ඉන්නකොට අව්‍යාකෘත නම වැටෙනවා. ඒක ඒ 13 දෙනාට ওই වැඩි සිද්ධ වෙනවා. එහෙමයි සාරාංශ දෙවන් සරණයි. තව අහන්න ඊළඟට අපි ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන්. මේ මාතෘකාව මේ කියාපු කරුණු වැටහුණාද තේරුණාද අමාරු වුණාද ඒවත් අපි සලකා ගන්න එක හොඳයි. දැන් ඔය
තික මාතිකාවේ තිබෙනවා කුසල ධම්මා අව්‍යාකතා ධම්මා. තව ඉස්සරහට යනවා. දැන් ඊළඟ දෙවෙනි එකට බහිනකොට සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛම සුඛාය වේදනා සම්යුත්තා ධම්මා කියලා ඒ වාතුරුකාව ඒ විදිහට යනවා. ඒ විදිහට මේ බලන දකින ක්‍රමයක් තියෙනවා. ඉතින් මම කල්පනා කරනවා මේ පින්තුන්ගේ තිබෙන්නා වූ මේ ධර්ම දැනුම පරාසය මේකට පාවිච්චි කරන්න දැන් ඊතරා මට්ටමකට තියෙනවායි කියලා. ඒ හැඟීමෙන් තමයි අද මේ පින්තුන්ට මේක කියලා දුන්නේ. ඒ වගේම තමයි ඔය කියාපු ධර්ම කොටස් වල සමහර වෙලාවට සිත් තේරුම් ගන්නට තව අවශ්‍ය නම් ඒක යන්යන් අවස්ථාවල නැවත අපි බැක් ගිහිල්ලා අපි ඒක හොදා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, කියවන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. චෛතසික ධර්ම සමහර අවස්ථාවලදී අපහසු අමාරු තියෙනවා නම් අපහැදිරි නම් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. රූප ධර්ම වල යම් කිසි දෙයක් කියන්න කතා කරන්න තියෙන නම් එතින්ට යන්න ඕනේ. එහෙම අවස්ථාවක් තිබෙනවා. මේ ධර්ම කියන වචනය හොඳට හදාරණ එක දරා ගන්න එක හොඳයි. ඒ තමයි ධර්ම කියන වචනේ තිබෙන්නේ ධර්ම ස්වභාවය දරාගෙන ඉන්න ධර්මය. එක ගතියයි තිබෙන්නේ ඒක ධර්මයකට එක ලක්ෂණයයි ඒ ලක්ෂණය ඒ ගතිය දරාගෙන ඒ කොහේ තියෙනවා. නිර්මාණය කරුවෙක් නැහැ, හදන්නෙක් නැහැ, ඒ වගේම ගොඩනගන්නෙක් නැහැ. ඒවා අස්සට යම්කිසි සිතක් බැහැසගෙන තිබෙනවා. ඒකෙන් අයිතියක් හදාගෙන ඉතින් පවත්වන. අවසර සම්මානස මේ අද මාතෘකාවෙන් නෙවෙයි සම්මානස මේ රූප පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපිට කමන්නද සම්මානස? අහන්න පුළුවන්. අයමන අවසර සම්මානස මට අහන්න තියෙන සම්මානස අර ඍතුජ රූප කියලා කිව්වා අර එතන අර ආපෝ ධාතුව නිසා හැදෙන රූප ගැන මම කලින් කියලා තියෙන සමහරවිට මේ ආපෝ ධාතුව එතන දැන් මේ රූප මේ මම තේරුම් ගත්ත හරියට දන්නේ එතන අෂ්ටක දැන් සුද්දාෂ්ටක කලාප ඇති වෙනකොට සමහරවිට ඒ තුල තියෙන ආපෝ ධාතුවෙන්ද නැවතත් සුද්දාෂ්ටක කලාප ඇති වෙන සමහරවිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ ආපෝ ධාතුවෙන් කොහොම තවත් ඒ වගේම රූප කලාප ඇති වෙන්නේ කියන සානස තේරුම් ගන්න. ඔව් ඒකේ තියෙන්නේ මහත්තයා මේ රූප එනවා මෙන්න මෙහෙම එකක්. මේ රූපවල තිබෙනවා මම පොඩි හැඳින්වීමක් කරන්න මේක පැය ගානක් දාලා කතා කරන්න ඕනේ. ඒ ගැනම කතා කරන්න ඕනේ වෙච්ච එකක් මේක. මේකේ තිබෙනවා මේ රූප සමුත්ථාන ක්‍රමය කියලා එකක්. රූප හැදෙන විදිය කියන එකක්. දැන් අපේ පින්වතුන් හැම දිනාටම මතක ඇති අපේ ඇඟ ගැන කිව්වනේ. මේ ඇඟේ වර්ග 4ක වර්ග කියන්නේ එහෙම නැත්නම් ක්‍රම 4කින් උපන්නා වූ රූප තියෙනවා කිව්වනේ. කර්මයෙන් උපන්න රූප තිබෙනවා, සිතින් උපන්න රූප තිබෙනවා, ඍතුවෙන් උපන්න රූප තිබෙනවා, ආහාරයෙන් උපන්න රූප තිබෙනවා. මේවා ඇවිල්ලා දැනට අපේ ඇඟේ තිබෙන්නේ මේවා මෙහෙම කිව්වට එක රූපයකටවත් තනියෙන් ඉන්න බෑ ගිහිල්ලා. යනවා නම් මණ්ඩලේ යන්න ඕන. මණ්ඩලේ පහළ වෙන්න ඕන. ඒකට කියනවා කලාප කියලා. දැන් මේ වෙලාවට අපේ ඇඟේ තිබෙන්නේ කර්මජ රූප කලාප, කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත රූප කලාප තියෙනවා. චිත්තජ රූප කලාප, චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත රූප කලාප. ඍතුව කියන ප්‍රත්‍යයෙන් හටගත්ත රූප කලාප තියෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූප කලාප තියෙනවා. දැන් බලන්න මේක දිහා බැලුවම මේ
කර්මයෙන් හටගත්ත රූප කලාප ඇතුලේ මේ තිබෙනවා මේ එක්තරා විදිහක ගතියක් මෙන්න මෙහෙම. බලන්න දැන් මම කියාගෙන යනවා පොඩියට හොඳට අල්ලා ගන්න. කර්මජ රූප කලාපයක් ගන්න බලන්න. කර්මජ රූප කලාපේ තියෙන මෙන්න මෙහෙම. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අපි හිතමු කාය මේ අපි හිතමු ජීවිතින්ද්‍රිය සහ කාය ප්‍රසාදය කියලා කර්මෙන් හටගන්න එකක් නේ. දැන් බලන්න ජීවි සුද්ධාෂ්ටකේ ගත්තාම පස්සේ ඕජා රූපේ එකක් තියෙනනේ ඕජා රූපේ. ඔන්න මතක තියාගන්න. ඔන්න කර්මජ ඕජා රූපයක් තියෙනවා. දෙකට බහකම්මු. ඒ තමයි දැන් අපේ ශරීරයේ තිබෙන චිත්තජ රූප කියලා જાතිය. ඒකෙත් තිබෙනවා චිත්තජ රූප පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඊළඟට අවශ්‍ය මේ ඊළඟ චක්කු මේකද්ද මේ විඤ්ඤාති රූපේ හරි වාක් විඤ්ඤාති රූපේ හරි තියෙනවා. ඒකෙත් තියෙනවා නේද ඔය මණ්ඩලෙත් තියෙනවනේ ඕජා රූපේ කියලා. ඊළඟට ඊළඟ එකට පහින්නකෝ බලන්න. දැන් ඕජා රූප දෙකක් තියෙනවා. කර්මයෙන් හටගන්න ඕජා රූපේ තිබෙනවා. කර්මජ ඊට පස්සේ චිත්තජයේ ඕජා රූපේ තිබෙනවා. උතුජයේ තිබෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඒකෙත් තිබෙනවා. ආහාරජ අපි ගන්න කැම තියෙන්නේ ඒකේ ඇස්සෙත් තිබෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. දැන් මේකේ තිබෙනවා ඕජා රූප 4ක්. එකක් කර්මයෙන් කර්මපත්තියෙන් හැටගත්ත ඕජා රූපය. ඊළඟට චිත්තපත්තියෙන් හටගත්ත ඕජා රූපය. ඍතුයෙන් හටගත්ත ඕජා රූපය. ආහාරයෙන් හටගත්ත ඕජා රූපය. මේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය ඕජා රූපයට පුළුවන් ඒක ආවන් පස්සේ අනිත් ඔය වටපිටාවේ තිබෙන ඒ අනිත් තිබෙන්නා වූ තියෙනවානේ මේ දැන් කර්මජ රූප කලාපය එයත් කර්මජ රූප කලාපේ තනියෙන් නෙවෙයි ඉන්නේ එතන. තව ඒ වටේට ඉන්නවනේ මේ ආහාරජ රූප තිබෙනවා, ඍතුජ රූප තිබෙනවා, චිත්තජ රූප තියෙනවනේ. ඔය ඒ වගේ ASCII අනිත් රූප කලාපවල ඉන්නා වූ මේ ඕජාවල් මේවට පොඩ්ඩක් හිතවත්කමක් දක්වනවා. කර්මයෙන් හටගත්ත ඕජා රූපය ඊළඟට චිත්තජ රූපවලදී ඕජා රූපය ඕවා මගුල් ගෙදරකට ගියත් මේ ලේඩීස්ලා එක්කාසු වෙලා ඔය කදේ දාගෙන යනවා. ජෙන්ට්ස්ලා ඔය මේ ඒගොල්ලෝ ගියන් පස්සේ ඒගොල්ලොත් එක්කාසු වෙලා ටිකක් හිතවත් වෙලා කදේ දාගෙන යනවා. පොඩි ළමයි ඉන්නේ. ඒගොල්ලොත් ඊට පස්සේ මේ ඒ ළමයින්ගේ මට්ටමේ ඒගොල්ලොත් එක එක්කාසු වෙලා යන ගතියක් තියෙනවා. ඒ වගේම තරුණ කොල්ල කෙල්ලෝ ඉන්නේ. ඒගොල්ලොත් ඉතින් ඒගොල්ලෝ ඒ එක්කාසු වෙලා ඒගොල්ලන්ගේ වයස මට්ටමට යන ගතියක් ඉන්නවා. බල්ලෙක් ගියත් එහෙම උන්ට ගත්ත ඊට පස්සේ උන්ටගේ මට්ටමට තිබෙන්නා වූ මේ බල්ලෙක් ඉන්නවනම් ඌ පිටණිය හරිය දුවන්ට පයින්ට. එහෙම එකක් තියෙනවා. මේ වගේ තිබෙනවා ඔය වගේ මේ වර්ග 4 තිබෙන ඕජාවල් එක්කාසුණෙන් පස්සේ ඒවා එක්කාසු වෙලා මේ නැවත රූප කලාප හදන ක්‍රමයක් තිබෙනවා. ඒකට කියනවා කම්මපච්චය, කර්මපච්චය, කම්ම සමුත්ථාන රූප, චිත්තපච්චය, කම්ම සමුත්ථාන රූප, උතුපච්චය, කම්ම සමුත්ථාන රූප, ඊළඟට මේ ආහාරපච්චය, කම්ම සමුත්ථාන රූප කියලා ওই විදිහට මේ ඕවා එක එක මට්ටමේ මේක වැඩිලා යනවා. සමහරට પરම්පරා 1 2 3 4ක් ওই විදිහට වැඩ කරනවා. එහෙම මේ ඕක තියෙනවා ආහාරපත්තියට කර්මපත්තිය නිසා ආහාර රූප හැදෙනවා.
ඊළඟට චිත්තප්‍රත්‍ය නිසා ආහාර රූප හැදෙනවා. උතුපත්‍ය නිසා ආහාර රූප හැදෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට මේ තවත් එකක් කියන්න පුළුවන් මෙහෙම. මේ ඔය සමහර අයට තිබෙනවා මේ ඔය චිත්තජ රූප ගතයන් කර්මජ රූප ගතයන් පස්සේ කර්මජ රූප ඇඟේ විතරක් කර්මජ රූප වලින් හදනවා මේ ඍතුජ රූප જાතියක්. ඒ කර්මයෙන් හදන්න කර්ම ප්‍රත්‍යයෙන් හදන්නා වූ යම්කිසි ඍතුජ රූප ස්වභාවයක් තිබෙනවා. ඒක ඇඟ ඇතුලේ විතරක් නෙවෙයි තියෙන්නේ, ඒක එළියෙත් හදනවා. දැන් සමහර අයට මේ තිබෙන ඔය වගේ ගතියක් අහලා ඇති. බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා මේ ජෝතිය කියලා සිටුවරේ. ඒ ජෝතිය කියන සිටුවරයා ගොඩාක්ම පින්කම් කරලා තිබිච්ච කෙනෙක්. ගොඩාක් පින් කරපු කෙනෙක්. එයාගේ පින් කරලා තියෙන වැඩිකම හින්දම එයාට මේ ආය මේ කරලා පින් ගොඩාක් කරලා තියෙන කුසල් ගොඩාක් කරලා තියෙන නිසා වඩුවේකට එන්න කියන්නවත් අවශ්‍ය නැහැ. ඒ පහළ වුණා ගයක් මාලිගාවක් ඒක ඇවිල්ලා කර්ම බලයෙන් පහළ වුණේ. එයාගේ පිනේ බලයෙන් පහළ වුණේ. ඒක එයාගේ ශරීරය ඇතුලේ නෙවෙයි. ඒක ඇවිල්ලා එළියේ එයාට සුදුසු තැනක පහළ වුණා. ඒක ඇවිල්ලා කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතුජ. එහෙම නැත්නම් කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතු සමුත්ථාන රූප කලාපයක තියෙන්නේ. දිව්‍ය ලෝකෙත් මනුස්ස දෙවියන්ට පහළ වෙන්නා වූ විමාන ඇවිල්ලා ඒ විමාන ඇවිල්ලා වෙන කාගේවත් මේ හදලා දීපියව නෙවෙයි. ඒව ඇවිල්ලා ඒ දේවතාවා කරපු කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතු සමුත්ථානික රූප හැදෙන ගන්න එකක්. අනිත් එක තමයි ඔය ඕජා රූපය. දැන් හැම රූපයකම තිබෙනවා උපාද අවස්ථාව, තියෙන අවස්ථාව, පොඩ්ඩක් හරි සහ නැති වෙන අවස්ථාව. උපාද, තීති අවස්ථාව, භංග අවස්ථාව. මේ රූප උපාදෙන් ඇවිල්ලා තීතියට ආපු ගමන්ම තවත් රූප කලාපයක් හදන්න පුළුවන් ගති ශක්තියක් ඒකේ තියෙන නිසා මේ ඇඟේ රූප වැඩි වෙලා යනවා. ওই විදිහටයි ඔක තියෙන්නේ. ওই රූප ගැන ওই විදිහට කතා කරන්න පුළුවන් මේ මහා විශාල පරාසයක. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, කවුරුත් ප්‍රශ්නයක් අහන්න නැත්නම් මම තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ සාමාන්‍යතර මේ මම මේක මුලින් මේ රූප කලාව පටන් ගත්ත මේ මුලදිත් අහුවම ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා පස්සේ කතා කරනකොට තව පැහැදිලි වෙයි කියලා. මේ දැන් ඒක කියන්නේ සත්වයන්ටයි ගහකයි තියෙන වෙනස ගැන කතා කරනකොට අර ජීවිතේන්ද්‍රිය කියන එක මේ කර්මෙන් පහළ වෙන එකක් ඒක සත්‍යයන්ට තියෙයි කියලා ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ගහකටත් බැලුවම ආයු කාලයක් තියෙනවා. එක එක ගස් වර්ග වලට එක එක ආයු කාලයක්. ඒතර ඒකත් මහරි ජීව ක්‍රියාවලියක් වෙනෝනේ. දැන් පැහැදිලි මේකේ නාම ධර්ම නැති වුණාට රූපවල ජීවිතේන්ද්‍රයක් තියෙන්න ඕනේ කියලා මට හිතුණා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නේ? තේරුම් ගන්න. ඒක මේ ජීවිත ඉන්ද්‍රිය කියන එක මහත්යා හරීම සූක්ෂම වූ කර්මයෙන් පමණක්ම හටගන්නා වූ එක්තරා ස්වභාව රූප ස්වභාවයක් රූප ගතියක් පමණයි. ඒක ජීවිතේන්ද්‍රිය කියන එක කර්මජ රූපයක් මිසක ඒක චිත්තජ වෙන්නෙත් නැහැ. ඒක ඍතුජ වෙන්නෙත් නැහැ. ඒක ආහාරජ වෙන්නෙත් නැහැ. බාහිර ලෝකයේ තිබෙන්නේ ඍතුජ රූප පමණයි. ඒ ඍතුජ රූප මේ සූර්යා ඒ වගේම හඳ ඊළඟට වෙනත් තාරකාවල් වල තිබෙනා වූ සංයෝගිතාවය ඒ වගේ බලපෑම් එක ඍතුවටම යටත්ව සීතලත් උෂ්ණයත් දෙක මත ඊළඟට අනිත් බාහිර තිබෙනා වූ හුළඟ ඒවත් එක්ක මේ පවත්වන්නා වූ
එක්තරා විදිහක ආලෝකයට ප්‍රතිචාර දක්වන්නා වූ විදියක්, ඒ වගේම රස්නයට ප්‍රතිචාර දක්වන්නා වූ විදියක්, ඊළඟට ඒ හැදලා තිබෙනා වූ ස්ථානයේ තිබෙනා වූ පොළවේ තිබෙන ධාතු මිශ්‍රණයට ප්‍රතිචාර දක්වන්නා වූ විදියක් මිසක ඒක සාමාන්‍යයෙන් අපි හදට කතා කරන්නා වූ විද්‍යාත්මක දැනුමක් එක්ක කතා කරනවා නම් රසායනික ප්‍රතික්‍රියාවක්, රසායන සංයෝගයක ප්‍රතික්‍රියාවක් මිසක එතන ජීවිතීන්ද්‍රිය ස්වභාවයක් නැහැ. එතකොට මේ අපිට මේ අපි ඔක සාපේක්ෂව බලනවා. මොකද්ද සාපේක්ෂව බලනවා කියලා කියන්නේ? අපි අපේ ජීවිතයේ තිබෙනා වූ වැඩිම ක්‍රියාවලිය, ගෙවීම් ක්‍රියාවලිය, ඒ වගේම ගමන් කිරීමේ ක්‍රියාවලියට සාපේක්ෂව අපි මේ ඍතු ගුණයට ප්‍රතික්‍රියා දක්වන ඉරට, හඳට, ඒ වගේම ඉරු එළියට, සුළඟට, තෙතමනයට, අනිත් ධාතුන් වලට ප්‍රතික්‍රියා දක්වන්නා වූ මේ අචේතනික ස්වභාවයන්, ගස් කොළන් ආදී දේවල් අපි මේකට සමාන්තරව හිතන්න යනවා. එතකොට තමයි ඕක වෙන්නේ. හැබැයි කවදාකවත්ම ජීවිතේන්ද්‍රයක් මේකේ නෑ. හේතු මේක පවතින්නේ මේ ඍතු ගුණය එකයි. ඍතු ගුණය එකයි. ඍතු ගුණයේ තිබෙනා වූ සීතල කියලා කියන්නේත් ඉතින් මේ ඍතුව කියලා කියන එකමනේ. ඒකත් එක්ක පවතිනා දෙයක් මිසක අර කර්මයෙන් හටගන්න ජීවිතේන්ද්‍රිය ස්වභාවයක් ඔය කිසිම ගහක ඇත්තේ නැහැ. ඒවා ඇවිල්ලා රසායනික ප්‍රතික්‍රියා විධිය කියලා තමයි අද කාලේ භාවිතා කරන වචනෙන් කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඒක ඇවිල්ලා මේ රූප කලාප වෙනස් වෙවි යනවා ධාතු සංයෝගය නිසා. අවසරයි සනන්ද එතනම ප්‍රශ්න මට අහන්න කැමති සන. එතකොට මේ ගස්කොළන් වල සවන්නතර ලක්ෂණ රූප හතරක් නැද්ද සවන උපචය, සම්පත්‍ය, ජරතා, අනිත්‍යතා කියන මේ ලක්ෂණ රූපයක් තියෙනවා සවන්නත් තේරුම්. ඒක හිතන්න පුළුවන් හේතුව දැන් රූපයක් හටගත්තොත් එහෙම ඒ රූපේ නැති වෙනවනේ. ඒ වගේම ඒ රූපය කවදාකවත් ඒ විදිහට තියෙන්නේ නැහනේ. ඒක නිසා රූපයක් ඇති වුණොත් එහෙම සම්පූර්ණ නැති වෙනවා. ඒක දැන් අපේ ශරීරය කර්මයෙන් හැදුනා, ශරීරයේ රූප කර්මයෙන් හැදුනා කියලා ඒකට විතරක් සාධාරණීය වෙච්ච එකක් නෙවෙයි. මේ හැම එකටම ඇති වෙච්ච චිත්තජ රූපත්, කර්මජ රූපත්, ආහාරජ රූපත්, ඍතුජ රූපත් කියන ඔක්කොම ඇති වෙලා නැති වෙලා විනාශ වෙලා යන හින්දා ඒ වගේන් විනිර්මුක්ත වෙන්නේ නැහැ. ඒව ඇවිල්ලා මේ ඔය ඒ හටගන්න රූපවලම එක්තරා ලක්ෂණ විශේෂයක් තමයි මේ උපචේ සම්තති ජරතා අනිච්චතා කියලා කියන්නේ. වැඩි යන විදියක්, ගෙවි යන විදියක්. වම්පෙන් සානන. අවසරයි සානනස මේ අර මුලින් රූප කලාප ක්‍රම 5කට දැනගන්න ඕන කියලා කිව්වා. එතන අර පස්වෙනි ක්‍රමය කියලා කිව්වේ පවත්තික්කම කියලා, මේ පවතින ක්‍රම වශයෙන් කියලා. අපි ඒ ගැන කතා කරාද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඒක ඉදිරියට තියෙන එකක්ද? ඒක කතා කළා. ඒ කතා කරේ මෙහෙමයි. මතක ඇති මේ රූප පවතිනවා මෙහෙම. රූප හටගන්න අවස්ථා 4ක් කිව්වා. ප්‍රත්‍ය 4 නෙවෙයි ආ. ඔය 4 6 තිබුණාට දැන් රූපයක් හටගන්න හේතු ප්‍රත්‍ය 4 තමයි කර්ම, චිත්ත, හේතු, ආහාර කියලා කියන්නේ. ඒ වගේම රූප හටගන්න තැන් 4ක් කිව්වනේ. ඒ තමයි අණ්ඩජ, ඊට පස්සේ ජලාබුජ, සංසේදජ, ඕපපාතික. ඊළඟට කිව්වා රූප පවතින තැන් ආකාර විශේෂයකට පවතිනවා. ඒ තමයි තිරිසන් ලෝකේ රූප පවතිනවා, මනුස්ස ලෝකේ රූප පවතිනවා, പ്രേත ලෝකේ රූප පවතිනවා,
සතර නරකාදී රූප පවතිනවා, දිව්‍ය ලෝකයේ රූප පවතිනවා, බ්‍රහ්ම ලෝකයේ රූප පවතිනවා, අසඤ්ඤ සත්ත්වයේ රූප පවතිනවා. ඊළඟට රූප නැති තැන තමයි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ. ඊළඟට අර රූප හැදෙන විදිය, ඊළඟට රූප හැදෙන එක තැනක් කිව්වේ නෑ. හැබැයි මම මතක හැටියට මම ඩිංගක් නෑ මම හැබැයි කිව්වා කලාප හැටියට හට ගන්න තැන් අර මොකද්ද මේ ඒක නම් කිව්වේ කලාප යටතේ. දැන් රූපවල ප්‍රවෘත්ති ක්‍රමේ පවත්ති ක්‍රමේ හැටියට ගත්තයින් පස්සේ දැන් කර්මජ රූප ප්‍රතිසන්දියේ හටගත්තම ඒකේ එතනින් මරණාන්තය දක්වාම අපේ ඇඟේ කර්මජ රූප පරම්පරාව යනවා දිගට. චිත්තජ රූප පරම්පරාව දිගට යනවා. ඍතුජ රූප යනවා, ආහාරජ රූප පරම්පරාව දිගට යනවා. ඔය මේ රූප පවත්ති ක්‍රමයේ හැටියට සඳහන් කළේ ඔය විදිහට දිව්‍ය ලෝකයේත්, මනුෂ්‍ය ලෝකෙත්, പ്രേත ලෝක, අපාය, අසඤ්ඤතල ඒ වගේ ස්ථානවල රූප පවතිනවා කියන එක ගැන අපි කතා කළා. තෙරුවන් සරණයි. එහෙමයි සායනාස තෙරුවන් සරණයි. තවත් අපේ පින්වතුන්ට මේ සම්බන්ධයෙන් මේ එහෙම මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. Tamanටත් ඊළඟට මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙනකොට අහගෙන ඉන්න අනිත් ශ්‍රද්ධාවන්ත අයටත් ඒක ඉතාමත්ම හොඳ අවස්ථාවක් වෙනවා කරුණු කාරණා වටහා ගන්න. අවසර සමනාංශ එතකොට මේ චිත්තද රූප හැම භවංග චිත්තයකදීම ඒ උපාද අවස්ථාවේදී චිත්ත රූපයක් ජනිත වෙනවා ස්වාමීන් වහන්සේ වෙනවා. දැන් ඒක අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මෙහෙම. දැන් බලන්න මේ මිනිස්සෙක් විසඤ්ඤ තත්වයට පත් කරනවා. විසඤ්ඤ තත්වයට පත් කරනවා කියලා කියන්නේ බෙහෙතක් දීලා යා නිදි ගන්නවා කියන එකනේ. ඒ නිදි ගන්නුවන් පස්සේ යා නිදි. ඉතින් ඒ අතරතුර එයාගේ ශරීරයට දෙන ආහාර පාන ඔක්කොම ඉතින් වැඩ කරනවානේ. ඒකෙන් ආහාරජ රූපත් හැදෙනවා. ඒ වගේම භවංග මේ අර කර්මජ රූප ටික භවංග ගත උනායි කියලා ආයේ නිකන් ඉන්නේ නැහැ. ඒක දිගටම ඒකේ බලෙන් ඒ රූප නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඍතුජ රූපත් හැදෙනවා. ඒ අපි රාත්‍රියේ නිදාගත්තයි කියලා එහෙම මේ මොකක්වත් වෙන්නේ දැන් අනිත් එක බලන්න දැන් සාමාන්‍යයෙන් නිදාගෙන හිටියත් සමහරලාට ඔය මේ අතපය එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙලා තිබෙනවා. සමහරට හීනෙන් වෙන්න පුළුවන්. හීන දැක්කේ නැතත් සමහරුන්ගේ මේ අතපය එහෙම වෙනස් වෙලා තිබෙනවා. ඒක නිසා නිදාගෙන ඉන්න කාලය තුලත් ඇතේනවා මේ රූප පහළ වෙනවා ඇඟේ. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කියනවා රාත්‍රියට තමා කියලා අපේ ශරීරයේ සෛල එහෙම අලුතෙන් හැදෙන්නේ ඔය මෙලනින් වර්ණයෙන් හැදෙන්නේ කියලා. ඒ කියන්නේ ආලෝකය බලපානවාද ඒ රූප වල හැදීමට සාමාන්‍ය? ආලෝකයට වඩා ඒකේ තියෙන්නේ අවශ්‍ය කරන්නා වූ රූප උපාදනයට ආලෝකය බලපාන කතාව මෙතන කියන්නේ. මේකේ තිබෙන්නේ රූප උප්පත්තියට හේතු වෙන්නා වූ ඕජාව බලපානයි කියලා. ඕජාව තමයි ආහාර ස්වභාවයට එන්නේ. අනිත් එක තමයි ඒ ඕජාව හතරක් හැදෙනවා. ඒ හතර ආකාරයට හැදෙන ඕජාව ගැන කියන්නේ. මේ එහෙම නැතුව මේ ආලෝක ස්වභාවය ගැන එහෙම කියන්නේ නැහැ. වර්ණ ස්වභාවය ඉතින් තියෙනවා හැම එකෙම. රූපයක් නිස්පාදනය වීමට අවශ්‍ය කරන්නේ ඕජා ස්වરૂපයයි. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මේ සත්‍යයේ සත්‍ය උපන් වෙලාවෙන් ඉඳලම මේ ආහාර හතරම වැඩ කරනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකට ඒ සත්‍යයේ කර්මය සිඳිච්ච වෙලාවකට, ඒ කියන්නේ මරුණ වෙලාවට මේ ආහාර
වැඩ කරන්නේ කර්මේ බැහැර වුණා. ආහාර වලින් මම අහලා තියෙනවා ස්වාමීන් ඍතුජ රූපේ විතරයි මරණ මේ කියන්නේ තියෙන්නේ කියලා. ඒකත් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තව පොඩි එකක් මට කියන්න තියෙනවා. අර ඉස්සෙල්ලා ප්‍රශ්නේට අර මේ ගස්වැල් වල ගැන කතා කරපු එකට එතෙන්ට ස්වාමීන් වහන්සේ ගස්වල සැදීමට බීජ නියාමයක් බලපානවා නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. විසන්දි වෙලානේ. ජයන්ත මහත්තයා මම හිතන්නේ සාලින් වහන්සේ විසන්දි වෙලා ඒකට ඉන්න එක. ඔව් ඒ වගේ තත්ත්වයක් තියෙනවා මම හිතන්නේ දැන් හුඟක් දුරට මේ වැඩසටහන අවසන් කරනත් කාලේ හරි මම හිතන්නේ සාලින් වහන්සේගේ වෙලාවට රෑ 12ට ඇති 12ට පිටු වෙලා අපි කෙටි වෙලාවක් වෙන ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනහම මම හිතන්නේ චන්ද්‍ර මහත්මියගේ ප්‍රශ්නෙට දීලා පින්නත් වැඩසටහන නිමා කරමු. ස්වාමීන් වහන්සේගේ නම්බර් මේ සම්බන්ධ වෙනකන් දැනනවා ජනවද? එහෙනවද මට සම්බන්ධ වෙනකන් මම මතක් කරනම් මේ භාවනා වැඩසටහන ස්ථිර වුණා. භාවනා වැඩසටහන තියෙන්නේ අතරම දවස් පොඩ්ඩක් වෙනස් වුණා. මේ ස්වාමීන් වහන්සේ 26 වෙනිදා කැම්බරාවට වැඩම කරනවා. කළා 27, 28, 29 කියන දින තුනෙහි පමණක් තියෙනවා. කියලා 30 වෙනිදා ස්වාමීන් වහන්සේ නැවත මෙල්බන් වලට මම හිතන්නේ ඇයි සමහරවිට ටික දවසකට. ඉතින් ඒ විදිහට දැන් තියෙන්නේ. ඉතින් කැම්බා පන්සලේ තමයි තියෙන්නේ. කැම්බරාවල කැම්බා පන්සලේ. ඉතින් ඒක ගැන මතක් කරනවා කට්ටියට. අපි නැවත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න බලමු. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා දැන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉලයින් එක කැඩෙන අවස්ථාව වෙනකොට චන්ද්‍රා දිසානායක මහත්මිය ප්‍රශ්නයක් අසමින් හිටියා. අපි ගෞරවයෙන් චන්ද්‍රා දිසානායක මහත්මියට නැවතත් ඒ ප්‍රශ්නේ මතක් කරන්න කියලා ඉල්ලා සිටිනවා කෙටියෙන්. ඉන්පසුව ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට වෙන ප්‍රශ්නට උත්තර දීලා ඒ සමගම අපිට පුළුවන් අද දවසේදී වැඩසටහන නිමා කරන්න. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔව් චන්ද්‍රා දිසානායක මහත්මිය. තෙරුවන් සරණයි මහත්මයා. මේ ස්වාමීන් වහන්සේ දැන් සත්වයාගේ මේ ආහාර හතර කම්ම චිත්ත ඍතු ආහාර හතර නිසානේ සත්වයාගේ පැවැත්ම ඊට තවත් අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් කර්මය බැහැර වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ මරණයනේ මරුණා වූ සත්වයාට මේ තියෙන්නේ කම්ම චිත්ත ආහාර කියන වනේ පමණයි ස්වාමීන් වහන්සේ. ඒක මගේ මේ ප්‍රශ්නයක් මේ කෙටියෙන් පිළිතුරු දුන්නාම ඇති ස්වාමීන් වහන්සේ. ඒ වගේම අර මේ සත්ව මේ ශාක ගැන අහුවතන ගස්වැල් ආදිය ගැන අහුවහම මේ බීජ නියාමයේ බලපානවා නේද ස්වාමීන් වහන්සේ වල වැඩිවීමට? මොකද ගස්වලට එතන බීජ නියාමයේ ඇති වෙනවයි කියලා මං හිතාගෙන ඉන්නවා. මාව නිවැරදි කරන්න කරුණා කළා ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යයෙන්ම ඒ බීජ නියාමයේ බලපානවා ඒ ඍතුජ රූපයේ ඍතුජ ලෝකයේ තිබෙනා වූ ගස්වැල් වල හැටියට. අනිත් එක තමයි මේ තියෙනවා ඕකේ ධාතු නානත්වයේ කියලා එකක් තියෙනවා. ඒක හැබැයි මනසටත් බලපානවා සහ මේ ඔය බාහිර ලෝකයේ තිබෙනා වූ දේවල් පඨවි ආපෝ තේජෝ වායු වල වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධර්ම ඇවිල්ලා පවතින විදි තියෙනවා. ඒවා මේ ගස්වැල් වල තිබෙන දේවල් පරිවර්තනය වෙලා පස් බවටපත් වෙනවා. පස් වල තිබෙන දේවල් තමයි වැඩිගෙන ඇවිල්ලා පරිවර්තනය වෙලා ගස්වැල් බවටපත් වෙන. ඒක අපි පොහොර කියලා කියනවා, ආහාර කියලා කියනවා. ඔය අතර ඔය කළුගල් ඒ විදිහට තද වෙන්න ධාතු වල සංයෝගය බලපානවා සහ ඊළඟට ඔය මැණික් ගල් වල ආලෝකය හැදෙන්න ඒ වගේ සංයෝගය බලපානවා. ඊළඟට රත්තරන්
වැඩියෙන් බැබලෙන්න, රිදී පාට වෙන්න ඒ වගේ තිබෙන සංයෝග බලපානවා. ඉතින් ඒක නිසා කෝටි ප්‍රකෝටි ගාණක් මේ සංයෝගවල විවිධත්වයක් නානත්වයක් තියෙනවා මේ තිබෙනා වූ බාහිර ඍතුජ ලෝකේ. ඒක නිසා ඒක මේ කම්ම නියාමයේ හැටියට නෙවෙයි සඳහන් වෙන්නේ. ඒක ඇවිල්ලා ඍතු ගුණේ තිබෙනා වූ ගස් කොළන් නම් බීජ නියාමයේ හැටියට, අනිත් එක අනිත් ඔක්කොම ඍතුජ ස්වභාවයේ උෂ්ණය බලපවන්න විදිහට තමයි තියෙන්නේ. දැන් ඔය වරුසාව ඇවිල්ලා දැන් තියෙන්නේ මේ මොකද්ද මේ අයිස් වැටෙන්නේ. ඒවා ඒ ඍතු ගුණයේ එක්තරා ගානකට තිබුණාන් පස්සේ එහෙම වෙනවා. අනිත් එක අර මේ ඇහුවනේ මේ මරණයෙන් පස්සේ අපේ ශරීරයේ ඉතුරු වෙන්නේ ඍතුජ රූප පමණයි. මරණාසන්න අවස්ථාව වෙනකොට අවසාන චිත්ත වීතියේ චිත්තක්ෂණ 15ක් විතර යනකල් මේ උපදවනවා, කර්මජ රූපත් උපදවනවා, චිත්තජ රූපත් උපදවනවා. ඒ වගේම තමයි මේ ආහාරජ ඕජා ගතිය තියෙනකල් ආහාරජ රූපත් උපදවනවා. ඒ මොකද්ද හිත අයින් වෙච්ච ගමන්, හිත එතනින් අහකට පැනපු ගමන්ම කර්මජ රූප නිෂ්පාදනයේ නවතිනවා. ඒ කියන්නේ හරියට කියනවා නම් චිත්තක්ෂණ 16ක් විතර ගිහිල්ලා එතනින් 15 16 වගේ නවතිනවා. ඔය එකක් කර්මජ රූප නවතිනවා එතනින්. චිත්තජ රූප හැබැයි හිත ගියාට පස්සේ චිත්තජ රූප උපදවන්නේ ඒ විඥානය ඇඟේ තියෙන කාල පවත්වපු එකේ ඊළඟට තියෙන ටික කන්ටිනියු වෙනවා. එච්චරයි. ආහාරජ රූප තිබිලා නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ ඍතුජ රූප ටික විතරයි. ඒ තමයි අපේ මේ මනස ශරීරයට ඉතුරු වෙන දේ. ওই විදිහටයි ඔක මේ සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි මේ වෙලාවේ අදට નિયમિત දහම් වැඩසටහන අපි මේත් එක්කම අවසන් කරමු. අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා ඉදිරිපත් වෙලා මේ ලෝකේ වටේ විවිධ රටවල් වල සිටිනා වූ සද්ධාවන්ත ගුණවන්ත අය ධර්මකාමී පින්වතුන් එක්කාසු කරගෙන මේ උතුම් වැඩසටහන මේ විදිහට පවත්වාගෙන යනවා. ඒ එක අවස්ථාවක් මේ. ඒ නිසා තවත් ගැඹුරු ධර්මය හිතන්ට, මෙනෙහි කරන්ට, චින්තනය කරන්ට, යෝනිසෝ මනසිකාරේ ඒ හරහා පවත්තන්ට සෑම දිනාටම ධර්ම ශක්තිය ඒ වගේම කුසල ඡන්දේ පහළ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් ලලිත් මහත්මයාට ඉතින් අපි නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා, දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම බලයෙන් සහ තුනුරුවන් සතු අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ ධර්ම වැඩසටහනට ගුවන් විදුලිය හරහාද මේ ඍජුවම මේ ස්කයිප් මාධ්‍යයෙන් සම්බන්ධ වී සිටිනා මේ පින්වත් මහත්මලා මහත්මීන් අපි හැමදෙනාම මේ ධර්මය සත්වයක් නොවන ආත්මයක්, ජීවයක්, පුද්ගලයෙක් නොවන ඒ වගේම හේතුඵල ධර්ම සමුදයායට අයිති වෙච්චා වූද ඒ වගේම නිවන වශයෙන් අනුමාන වශයෙන් චින්තනය කිරීමෙන්ද අපි හදාගත් කුසල සංස්කාර චේතනා ශක්තියේ බලයෙන් ඒ චේතනාව මහානුභාව සම්පන්නයි, ලෞකිකයි තමයි. ඒ චේතනාව සංස්කාරස්කන්ධයලා ගැනෙන මේ අභිධර්ම කතාවට මේ ධර්මයේ මෙනෙහි කරන්ට හදාගත්ත යොදාගත්ත ඒ තුල හැසිරෙච්ච අපේ තුල මතුවෙච්ච චේතනා ශක්තිය හරි ප්‍රබලයි, හරිම ශක්තිමත්, ආනුභාව සම්පන්නයි.
හේතුව මේ වෙලාවේ කතා කරපු දේවල් වලට ලෝභ කරපු නැති නිසා, මේ දේවල් වලට ද්වේෂ කරපු නැති නිසා, මේ කතා කරපු දේවල් තුල මෝහයෙන් මුලා වෙච්ච නැති නිසා, මේ කතා කරපු දේවල් තයෝ පුජ්‍යලයෝ ආත්ම ජීව හැටියට බාරගත්තේ නැති නිසා මහා පුදුම බලයක් මේ අපි මේ පැයක් දෙකක් කතා කරපු හිතපු වචන තුල එහෙම නැත්නම් හිතපු සිතුවිලි තුල තියෙනවා. ඒ මහානුභාව සම්පන්න කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්ද ඉතින් මේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිරෝගී භාවය සැලසේවා. අපල හැටියට උපද්‍රව හැටියට සම්මුති වශයෙන් කතා කරන ඒ භාෂාවලින් කතා කරන අපල උපද්‍රව ඉන්සා පීඩා මාර බාධක ධර්ම නීවරණ ධර්ම ඒ වගේම අතීත අකුසල කර්ම බලවේග සියල්ලකම මේ කුසල චේතනා බලයෙන් යටපත් වේවා නැසේවා විද්වංසනය වේවා. ඉතින් මහත්මයාට ඊතා ඉක්මනින් නිරෝගී භාවය සැලසේවා. ඒ වගේ මේ කටයුතු දහම් කටයුතු Tamanටත් ලෝකයටත් හිත වැඩදායක වෙන පරිදි හොඳින් සිද්ධ කරගෙන යන්නට පරිසරය උදා වේවා. අපේ මේ දහම් වැඩසටහනට සහ සම්බන්ධ වී සිටින්නා වූ පින්වත් මහත්මීන් සෑම දිනාටමත් ගුවන් විදුලිය හරහා සම්බන්ධ වී සිටින සෑම දිනාටමත් මේ කුසල බලයෙන් තුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සැපයක් සැනසෙල්ලක් වේවා. කුසල ඡන්දේ පහළ වේවා. ශ්‍රද්ධාව වැඩේවා. වීරිය සති සමාධි ප්‍රඥා ගුණ ධර්ම වැඩේවා. ධර්මයේ සොයා යන ධර්ම විචේ බුද්ධංගේ පහළ වේවා. ඒට අවශ්‍ය කරන්නා වූ සත්‍ය වැඩේවා. ඒ එකම අව්‍යාජ වූ නියම වූ ප්‍රීති ගුණේ වීරිය ගුණේ මතුවේවා. පස්සද්ධිය සමාධි උපේක්ෂා කියන සත්‍ය බෝධිආංග ධර්මත් වැඩේවා. සුවසේ මේ ධර්ම වැඩි කෙලවර පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සෑම දිනාටම සුවසේම අවබෝධ කරගන්නට ඒ නිර්වාණ ධාතුව මාර්ග සිතින් ඵල සිතින් සැපසේ ස්පර්ශ කරන්නට ලැබේවා. ඒ සඳහා මෙය ආමත් මොහොත මාර්ගයක්ම වේවා. මේ පින මේ කුසල් සෑම දිනාටම නිවන් පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියලා මම මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 සාදු.